හරි. අද දෝලන හතරංග පාඩමේ දෙවෙනි දවසේ දෙවෙනි කොටසත් එක්කයි දැන් ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ. ළමයි අද දවසට අදාළව දීලා තියෙන නිබන්ධනයේ දෙවෙනි ගැටලුව කියවන්න හැමෝම. දෙවෙනි ගාන කියවන්න. මොකද ගාන කියන්නේ සංඛ්‍යාත 10 හර්ට්ස් හා 12 හර්ට්ස් වන කම්පණය වන ප්‍රභව දෙකක් එකම කලාවේ පිහිටන පරිදි කම්පණය වීම ආරම්භයි. තතර තුනකදී ඒවා කී වතාවක් එකම කලාවෙහි ප්‍රතිවිරුද්ධ කලාවෙහි පිහිටයිද? මේ දෙන්න අපි A සහ B කියලා ගමු. එතකොට A ගේ සංඛ්‍යාතය දීලා තියෙනවා හර්ට්ස් 10යි. මේ ගැටලුව ඊටම වැදගත් කල්පනාවෙන් තේරුම් ගන්න. B කෙනාගේ සංඛ්‍යාතය දීලා තියෙනවා හර්ට්ස් 12යි. ළමයි දන්නවා මේ වෙද්දී සංඛ්‍යාතය කියලා කියන්නේ කෙනෙක් තත්පරයකදී කම්පණය වන වාර ගාන. ඒතර මෙයා තත්පරයකට වාර 10ක් කම්පණය වෙද්දී මෙයා තත්පරයකට වාර 12ක් කම්පණය වෙනවා. ඒතර ඕනම දරුවෙකුට තේරෙනවා B කෙනා වේගෙන් කම්පණය වෙනවා ඊට වඩා. එතකොට මොකක්ද ගානේ කියන්නේ t සමානයි බිඳුවේදී කාලය මනින්න පටන් ගන්නකොට මේ දෙන එකම කලාවේ හිටියලු. අපෙන් අහනවා තත්පර 3කදී මේ දෙන්න කී වතාවක් එකම කලාවට එනවද කී වතාවක් ප්‍රතිවිරුද්ධ කලාවට එනවද? ළමයි ඉස්සෙල්ලාම තේරුම් ගන්න මේ දෙන්නගේ මේ කම්පන රිද්මයන් සමාන නෑනේ නේ. ඒක දැන් ආරම්භක මොහොතේ ස්ටාර්ට් එකේදී දෙන්න එකම මාක් එකේ හිටියට එකම කලාවේ හිටියට මෙයා ටිකක් හිමින් දෝලණය වෙන්නේ මෙයා හයියෙන් දෝලණය වෙනවා. එතකොට වෙන වෙන අවස්ථාවලට ගියාම ඒගොල්ලෝ එකම කලාවේ පිහිටන එකක් නෑ. දෙන්න අතර කලා වෙනසක් ගොඩ නැගෙනවානේ. ඉතින් ඒක නිසා තමයි ගැටලුවේ කියන්නේ තත්පර 3කදී කී වතාවක් මේ දෙන කලාව සමාන අවස්ථාවලට ඒ මොහොතවල් වලට එළඹෙනවද? මේ දෙන්න තත්පර 3කදී කී වතාවක් ප්‍රතිවිරුද්ධ කලාවට මතකනේ ප්‍රතිවිරුද්ධ කලාව කියන්නේ කලාව වෙනස කීයද? අංශක 180. එවැනි අවස්ථාවලට එනවදනේ. ඉතින් ඕක තමයි අපි හොයන්න හදන්නේ. එතන මේ જાතිය ගැටලුවක් ළමයෙකුට තේරුම් ගන්න ලේසි. මෙන්න මෙහෙම කල්පනා කරන්න. තමයි ධාවන තරංගයක්. දැන් මේ තියෙන ධාවන පතය කියලා හිතන්න. දැන් මේ ධාවන පතය මම මෙන්න මෙහෙම ලේබල් කරනවා. දැන් අපි අර එක දෝලනයකදී එක එක තැන්වලදී කලාව බිඳුව 90 180 270 360 කියලා ගත්තේ. ඕල් දන්න එක දෝලනයක් කියන්නේ හරියට මේක එක වටයක් වගේනේ. ඔන්න මෙතන කලාව බිඳුව කියලා හිතන්න. මෙතන කලාව 90යි, මෙතන කලාව 180යි, මෙතන කලාව 270යි, මෙතෙන්ට ආවහම 360යි. රයිට් මම මේ ධාවන පතය ලේබල් කළා. දැන් ඔන්න මේ A සහ B කියන දෙන්න හිතන්න ධාවකයෝ දෙන්නෙක් කියලා. මම බීට වෙන පාටක් දාන්නම් තේරුම් ගන්න පහසු වෙන ඔයගලන්ට. මේ දෙන්න ධාවකයෝ දෙන්නෙක් කියලා හිතන්න. දැන් ඔන්න රේස් එක පටන් ගන්නයි හදන්නේ. A කියන කෙනා මේ වගේ පිහිටීමක ඉන්නවා. මෙන්න A. B කියන කෙනා මේ වගේ පිහිටීමක ඉන්නවා. මෙන්න B. දැන් බලන්න තරඟය පටන් ගන්න මොහොතේදී ළමයි මේ දෙන්නම එකම කලාවෙ ඉන්නේ නේ. එකම මාක් එකේ ඉන්නේ. මේ ධාවන පතේ අපි කලාවේ හැටියට ලේබල් කළා. එතකොට මේ දෙන්න තරඟය පටන් ගන්න අවස්ථාවේදී ඒ ආරම්භක මොහොතේ එකම කලාවේ ඉන්නවා. දෙන්නගේම කලාව අංශක බිඳුවයි. ඔන්න මේ මොහොතට දෙන්නගේ කලාව සමානයි. දැන් ඔන්න රේස් එක පටන් ගත්තා. දැන් A දුවනවා B දුවනවා. හැබැයි මේ ගානේ හැටියට ඔයගොල්ලෝ දන්නවා B හයියෙන් දුවනවානේ. A කියන කෙනා අපි දැන් මේ කම්පන තත්පරයකට යා කම්පන 10ක් සිද්ධ කරනවනේ. මෙයා තත්පරයකට කම්පන 12ක් සිද්ධ කරනවනේ. ඔය කම්පන ගාන කියන එක වට ගාන කියලා මේකට ආදේශ කරගන්න. එතකොට A කියන කෙනා වට 10ක් දුවනකොට B කියන කෙනා වට 12ක් දුවනවා. එහෙම හිතන්නනේ තත්පරයකදී. එතකොට පටන් ගන්නකොට කලාව බිඳුවයි දෙන්නගෙම කලාව සමානයි. A කියන කෙනා මේ විදිහට දුවනවා. B කියන කෙනා හයියෙන් දුවන නිසා ළමයි දන්නවා දෙන්න අතර ગેප් එකක් එනවා. ප්‍රායෝගික අවස්ථාවක් හිතන්න. එතකොට ටික ටික ඒ ગેප් එක වැඩි වෙනවනේ. ඒ ગેප් එක වැඩි වෙලා ඔයගලන්ට තේරෙනවා ඇති කිසියම් මොහොතක් එන්න පුළුවන් නේද මෙන්න මේ වගේ
හරියටම ළමයි මේ දෙන්න විස්කම්බයක දෙකලවරට සෙට් වෙනවා මේ. මෙතන හරියටම විස්කම්බයක දෙකලවරට සෙට් වෙනවා. දෙන්න අතර තියෙන ગેප් එක ටික ටික වැඩි වුණා ධාවන තරංගයක් හිතන්න. දෙන්න අතර තියෙන ગેප් එක ටික ටික වැඩි වෙලා හරියටම කිසියම් මොහොතකදී මේ දෙන්න විස්කම්බයක දෙකලවරට සෙට් වෙනවා මෙහෙම. දැන් බලන්න ඔය මොහොතේදී මේ දෙන්නගේ කලා වෙනස කීයද කියලා. ළමයි දෙන්න විස්කම්බයක දෙකලවර ඉන්නවා කියන අර එකම සරල රේඛාවේ කියන අදහසන්නේ. ඒතර මෙයාගේ කලාවයි මෙයාගේ කලාවයි අතර වෙනස අංශක 180ක්. අංශක 180ක කලා වෙනසක් තියෙනකොට අපි කියන්නේ දෙන්න මොන කලාව ඉන්නවා කියලාද? ප්‍රතිවිරුද්ධ කලාව ඉන්නවා. ඔන්න මේ මොහොතේ ප්‍රතිවිරුද්ධ කලාව ඉන්නවා. දැන් පටන් ගන්න මොහොතේ දෙන්නගේ කලාව සමානයි. දැන් ඊළඟට මේ මොහොතේ දෙන්න ප්‍රතිවිරුද්ධ කලාව ඉන්නවා. හැබැයි දැන් දිගටම ওই ප්‍රතිවිරුද්ධ කලාව කියන එක පවතින්නේ නැහැ. හිතන්න දැන් මේ නතර වුණා නෙමෙයිනේ දෙන්නනේ. එක මොහොතක්. දැන් මෙයා දුවනවා තාම බීත් දුවනවා. ඒකට ඒට වඩා හයියෙන් බී දුවන නිසා මොකද වෙන්නේ? දිගටම දෙන්න අතර තියෙන ગેප් එක වැඩි වෙනවා. ඔහම ગેප් එක වැඩි වෙලා ළමයි තමයි කිසියම් අවස්ථාවකදී ධාවන තරගයක් හිතන්න B කියන කෙනා වටයක් ලීඩ් කරනවා. ඒට වඩා වැඩිපුර වටයක් දුවනවා. ඒතකොට ඒට වඩා B කියන කෙනා වැඩිපුර වටයක් දුවනකොට ආපහු බලන්න මේ ධාවන පතේ කිසියම් තැනක අපි දන්නේ නැහැ තැන කොතනද කියලා කිසියම් තැනක මේ දෙන්න එකම මොහොතේ දකින්න පුළුවන් නේද කියලා. අර වැඩිපුර වටයක් දුවලා A කියන කෙනාව පාස් කරන් B යන මොහොත හිතන්න. ඒතර දෙන්න එකම මාක් එකේ ඉන්නේ. දෙන්න එකම මාක් එකේ ඉන්නව නම් මේ මොහොතේ එහෙනම් මේ මොහොතේදී දෙන්නගේ කලාව මොකද වෙන්නේ? සමාන වෙනවනේ. මට දැන් ළමයින්ට තේරෙනවා ඇති මේක අර දෙන්න මේ ධාවනයේ යෙදෙනකොට සමහර මොහොතවල් වලදී දෙන්නගේ කලාව සමාන වෙනවා. සමහර මොහොතවල් වලදී දෙන්නගේ කලාව ප්‍රතිවිරුද්ධ වෙනවා. මොකද ගානේ අපෙන් අහන්නේ? තත්පර 3ක් තිස්සේ මේ ධාවන තරංගය පැවතුනොත් කලාව සමාන අවස්ථා කීයක් උදා වෙලා තියෙයිද? ඒ තත්පර 3 තුලදී කලාව ප්‍රතිවිරුද්ධ අවස්ථා කීයක් උදා වෙලා තියෙයිද? ළමයි තේරුම් ගන්න දැන් මෙතන වැදගත් වෙන්නේ A දුවන මුළු වට ගානවත් B දුවන මුළු වට ගානවත් නෙමෙයිනේ. දෙන්න දුවන වට ගණන් වල වෙනස. ඒ කියන්නේ වැඩිපුර දුවන ටික තමයි මෙතන වැදගත් වෙන්නේ මේ. Aට වඩා B වැඩිපුර වට භාගයක්. එතකොට B දුවපු මුළු ප්‍රමාණය වට භාගයක් නෙමෙයි. Aට වඩා B වැඩිපුර වට භාගයක් දිව්වහම කලාව ප්‍රතිවිරුද්ධ වෙනවා. Aට වඩා B වැඩිපුර වටයක් දිව්වහම වැඩිපුර ගානයි වැදගත්. Aට වඩා B වැඩිපුර වටයක් දිව්වහම දෙන කලාව සමාන වෙනවා. ඒත් ඔය කාරණේ ඉස්සෙල්ලා තේරුම් ගන්න. එහෙනම් දැන් අපි බලමු මේ වැඩිපුර වට දුවන්න ගතවන කාලයන් පිළිබඳව. මේ බලන්න හරි සරලයි. මෙයා තත්පරයකට වට කීයක් දුවනවද? 10යි. මෙයා තත්පරයකට වට කීයක් දුවනවද? 12යි. එහෙනම් B කියන කෙනා තත්පරයකදී වැඩිපුර වට කීයක් දිව්වද? තේරුම් ගන්න දෙකයිනේ. මෙයා තත්පරයකට 10ක් දුවනකොට මෙයා තත්පරයකට 12ක් දුවනවා. ඒ නිසා B තත්පරයකදී මේ වාක්‍ය හරියද බලන්න. නිකන් ලියාගත්තට වැඩක් නැහැ ළමයි තේරුම් ගන්න. B තත්පරයකදී වැඩිපුර දෝලන දැන් වට කියන එක වෙනකොට දෝලන B තත්පරයකදී වැඩිපුර දෝලන දෙකක් සිදු කරයි. කාරණේ හරිනේ. B තත්පරයකදී වැඩිපුර දෝලන දෙකක් සිද්ධ කරනවා. එතකොට එහෙනම් වැඩිපුර දෝලන දෙකක් සිද්ධ කරන්න බීට ගත වෙච්ච කාලය කොච්චරද? තත්පරයයි. මේක අනිත් පැත්තට හිතන්න. B තත්පරයකදී වැඩිපුර දෝලන දෙකක් සිද්ධ කරනවා කිව්වත් එකයි ළමයි. Bට වැඩිපුර දෝලන දෙකක් සිද්ධ කරන්න ගත වෙච්ච කාලයේ තත්පරයක් කිව්වත් එකයිනේ. එහෙනම් Bට වැඩිපුර දෝලන දෙකක් සිද්ධ කරන්න තත්පරයක් යනවා. එහෙනම් වැඩිපුර දෝලන එකක් සිද්ධ කරන්න කොච්චරද? වැඩිපුර දෝලන දෙකක් සිද්ධ කරන්න තත්පරයක් ගියා නම් වැඩිපුර දෝලන එකක් සිද්ධ කරන්න තත්පර භාගයයි. මතක නේද? B කියන කෙනා වැඩිපුර දෝලන එකක්, ඒ කියන්නේ වට එකක් දුවනකොට කලාව සමාන අවස්ථාවක් බිහි වෙනවා. එහෙනම් තේරුම් ගන්න මේ ගානේ හැටියට ළමයි තත්පර භාගයකට සැරයක් කලාව සමාන වෙනවා. තත්පර භාගයකට සැරයක් කලාව සමාන වෙනවා. ඊළඟට දැන් වැඩිපුර දෝලන එකක් සිද්ධ කරන්න තත්පර භාගය නම් වැඩිපුර දෝලන භාගයක් සිද්ධ කරන්න වැඩිපුර දෝලන එකකට තත්පර භාගය නම් වැඩිපුර දෝලන භාගයක් සිද්ධ කරන්න එයාට ගත වෙනවා තත්පර 4න් එකක්. මතකනේ B කියන කෙනා වැඩිපුර දෝලන භාගයක් වට භාගයක් වැඩිපුර දුවනකොට කලාව ප්‍රතිවිරුද්ධ අවස්ථාවක් බිහි වෙනවනේ. එහෙනම් මේක හැටියට තේරුම් ගන්න තත්පර 4න් එකකට සැරයක් කලාව ප්‍රතිවිරුද්ධ අවස්ථාවක් බිහි වෙනවා.
තත්පර භාගයකට සැරයක් කලාව සමාන අවස්ථාවක් බිහි වෙනවා. දැන් ඔය ටික අපිට පුළුවන් පොඩි මේ වගේ වගුවකට ගන්න ඔයගලන්ට තේරුම් ගන්න ලේසියි. එතකොට කාලය එකම කලාව ප්‍රතිවිරුද්ධ කලාව. මම ටික මේ කරුණු ටික සාරාංශ කරලා වගුවකට ගන්න හදන්නේ. වගුව ගන්න එක අනිවාර්යනේ. කාලය දැන් ඔන්න t සමානයි බිඳුවේදී. t සමානයි බිඳුවේදී. මතකනේ කාලය t සමානයි බිඳුවේදී දෙන්න එකම මාක් එකේ හිටියා. එහෙනම් මේ මොහොතේ දෙන්නගේ කලාව සමානයි. ඊළඟට තත්පර 4න් එකකට පස්සේ තත්පර 4න් එකකට පස්සේ මතකනේ තත්පර 4න් එකකට පස්සේ ළමයි b කියන කෙනා වැඩිපුර වට භාගයක් දුවනවා මේ. වැඩිපුර වට භාගයක් දුවන්න තත්පර 4න් එකනේ යන්නේ. එහෙනම් තත්පර 4න් එකකට පස්සේ b කියන කෙනා වැඩිපුර වට භාගයක් දුවනවා. වැඩිපුර වට භාගයක් දිව්වහම මතකනේ කලාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ඊළඟට තව 4න් එකක් ගියාම දැන් භාගයයි නේ. භාගයයි. තත්පර භාගයක් ගියාම b කියන කෙනා වැඩිපුර වටයක් දුවනවා. බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට තත්පර 4න් එකයි වට භාගයක් ලීඩ් කළා. ඊළඟ 4න් එකේදී තව වට භාගයක් ලීඩ් කළා. දැන් මෙතෙන් එනකොට වටයක් ලීඩ් කළා. වටයක් ලීඩ් කරපු ගමන් කලාව සමාන වෙනවනේ. ඊට පස්සේ තව 4න් එකක් ගියාම දැන් මුළු කාලේ තත්පර 4න් 3යිනේ. එතකොට මෙතනදී කලාව සමාන වුණා. එතකොට දෙන්න එකම ස්ථානයේ ඉන්නේ. එහෙම නැත්නම් අර B කියන කෙනා වැඩිපුර වටයක් දිව්වා. දැන් ආපහු තව තත්පර 4න් එකක් ගියාම වට භාගයක් ආයි ලීඩ් කරනවා යන්නේ. එතකොට වැඩිපුර තව වට භාගයක් දුවනවා. එතකොට වට භාගයක් වැඩිපුර දුවනකොට කලාව ප්‍රතිවිරුද්ධ වෙනවා. මම දැන් ළමයින්ට මේකේ රටාව තේරෙනවා. එතකොට මේ වගුව තත්පර 3ක් දක්වා සම්පූර්ණ කරලා ඔයගලන්ට බලන්න පුළුවන් කලාව සමාන අවස්ථා කීයක් මේක සටහන් වෙනවද? කලාව ප්‍රතිවිරුද්ධ අවස්ථා කීයක් මේකේ සටහන් වෙනවද කියලා. රයිට්. ටකල හදන්න ගන්න. නිකන් බෝඩ් එකේ තියෙන ටික පිටපත් කරන්න එපා. මේ අදහස සහිත ගැටලුවක් තාම විභාගෙට දීලා නැහැ. ඒ නිසා බහුවර්ණ ප්‍රශ්නයක් විදිහට මේ වගේ දේවල් දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේව තේරුම් ගන්න. මම කලිනුත් කිව්වා ආපහු පන්ති පටන් ගත්තාමත් අපිට මේව අල්ල ගන්න පුළුවන් කියන අදහසින් ඔයගොල්ලෝ මේ වීඩියෝ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩක් නැහැ. දැන් මේක තමයි ඔයගලන්ට තියෙන එකම විකල්පය කියලා හිතාගෙන මේ දේවල් ඉගෙන ගත යුතුයි. මේ අවස්ථාව මගහැරුණොත් 2021 විභාගය සඳහා නැවත මේ කොටස් ඉගෙන ගන්න ඔයගලන්ට අවස්ථාවක් නැහැ කියලා හිතාගෙන තමයි ඔයගොල්ලෝ වැඩ කළ යුත්තේ. A තත්පරයකට වට 10යි B තත්පරයකට වට 12යි. එහෙනම් B තත්පරයකදී වැඩිපුර වට දෙකක් දෝලන දෙකක් සිද්ධ කරනවා. ඒතර වැඩිපුර දෝලන දෙකක් සිද්ධ කරන තත්පරයයි වැඩිපුර දෝලන එකක් සිද්ධ කරන තත්පර භාගයයි වැඩිපුර දෝලන භාගයක් සිද්ධ කරන තත්පර 4න් එකයි. ඒතර වැඩිපුර දෝලන එකක් සිද්ධ කරනකොට ඒ කියන්නේ තත්පර භාගයකට සැරයක් කලාව සමාන වෙන බව තේරුම් ගන්න. වැඩිපුර දෝලන භාගයක් සිද්ධ කරනකොට ඒ කියන්නේ තත්පර 4න් එකකට සැරයක් කලාව ප්‍රතිවිරුද්ධ වන බව තේරුම් ගන්න. මම කිව්වට වැඩක් නැහැ ඔයගොල්ලෝ තේරුම් ගන්න. right ඊළඟට මේ වගේ පොඩි වගුවක් සකස් කළා. බෝඩ් එක බලන්න දෙයක් නැහැ තනින් කරන්න. තත්පර 3ක් දක්වා මේක පුරවන්න. තත්පර 3ක් දක්වා මේක පුරවන්න. පුරවලා බලන්න කලාව සමාන අවස්ථා කීයක් තියෙනවද කලාව ප්‍රතිවිරුද්ධ අවස්ථා කීයක් තියෙනවද කියලා.
තත්පර තුනකදී කලාව සමාන අවස්ථා 7ක් තියෙනවා. කලාව ප්‍රතිවිරුද්ධ අවස්ථා 6ක් තියෙනවා. කලාව සමාන අවස්ථා 7යි ප්‍රතිවිරුද්ධ කලාව තියෙන අවස්ථා 6ක් තියෙනවා. හරි. එවනම් ලියන්න ඊළඟ මාතෘකාව සරල අවලම්බයක චලිතය. සරල අවලම්බයක චලිතය. සරල අනුවර්තී චලිතය කොටසේ බෙහෙවින්ම වැදගත් මාතෘකාවක් තමයි මේ සරල අවලම්බය කියලා කියන්නේ. හොඳ කල්පනාවෙන් අහගන්න වැදගත් කරුණු ගණනාවක් තියෙනවා මේ යටතේ අපිට සාකච්ඡාවට ගන්න. ළමයි දැන් අවලම්බ ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් තියෙනවා. එක වර්ගයකට අපි කියනවා සරල අවලම්බය කියලා, අනිත් එකට අපි කියනවා භෞතිය අවලම්බය කියලා. මේක සිම්පල් පෙන්ඩියුලම් එක, මේක ෆිසිකල් පෙන්ඩියුලම් එක. දැන් භෞතික අවලම්බයක් කියන්නේ මේ වගේ අපි තුමු දණ්ඩක් කියලා. දැන් මේ දණ්ඩ කිසියම් ස්ථානයකින් විවර්තනය කළා, කැරකෙන්න පුළුවන් විදිහට හයි කළා. දැන් මේක දෝලනය කරන අවස්ථාවක් තමයි භෞතික අවලම්බයක් කියලා කියන්නේ. සරල අවලම්බයක් කියලා කියන්නේ සැහැල්ලු තන්තුවක්. සැහැල්ලු අප්‍රත්‍යස්ත දෝලණය වෙනකොට මේක ඇදිලා දිග වෙනස් නොවන අප්‍රත්‍යස්ත නොයදෙන සුළු සැහැල්ලු තන්තුවක කෙලවරට තරමක් බර ඇති ස්කන්ධයක් ඈඳලා හදාගත්ත පද්ධතියට තමයි සරල අවලම්බයක් කියන්නේ. එතකොට සරල අවලම්බය කියන එක එකක්, භෞතික අවලම්බය කියන එක වෙන එකක්. මේ භෞතික අවලම්බ පිළිබඳව උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශය නෑ. දරෝගලන්න තියෙන සරල අවලම්බය ගැන ඉගෙන ගන්න විතරයි. එතකොට අපි බලමු මේ වගේ සරල අවලම්බයක චලිතය පිළිබඳව. ළමයි දැන් මේ සරල අවලම්බය අපි එක පැත්තකට ඇදලා අතහැරියාම අපි දන්නවා මේක දෝලණය වෙනවා. ඒතර මෙයාගේ ගමන් පතයේ ගමන් පතය මම කඩේට වලින් පෙන්නුවා. ගමන් පතයේ කිසියම් සාධාරණ පිහිටීමක්. දැන් මම මේක නොප්පු කිරීම ඔයගොල්ලෝ විභාගයේදී අවශ්‍ය වුණොත් තනියම කරන්න දැනගෙන තියෙන්න ඕනේ ඔප්පු කිරීමක්. ඒක නිසා කල්පනාවෙන් තේරුම් ගන්න. දැන් මෙයාගේ ගමන් පතයේ කිසියම් සාධාරණ පිහිටීමක් මම ගත්තා. ඒ මොහොතේදී මෙන්න මේ කෝණය අපි හිතමු ඩෙල්ටා තීටා කියලා. අර බෙහෙවින් කුඩයි කියන අදහස දෙන්න තමයි මම ඩෙල්ටා සංකේතය දැම්මේ. ඕනනම් ඩෙල්ටා තීටා කියලා නොදා තීටා කියලා දාලා පස්සේ තර්ක කිරීම ලියනකොට තීටා කුඩයි කියලා එහෙම ලියන්නත් පුළුවන්. මම ඩෙල්ටා තීටා කියලා ගත්තා. ළමයි මේ අවලම්බයේ දිග මං ගන්නවා L. ඇතර මේ අවලම්බයක දිග කියලා කියන්නේ අපිට අපි ඒ කාරණේත් ඉස්මතු වෙන විදිහටම රූපය අඳිමු. මේ අවලම්බන ලක්ෂය, ඒ කියන්නේ එල්ලලා තියෙන ලක්ෂය. ඒකට අපි කියනවා අවලම්බන ලක්ෂය. ඒ අවලම්බන ලක්ෂයේ ඉඳලා මේ බට්ටගේ ගුරුත්ව කේන්ද්‍රය දක්වා තියෙන දුර තමයි ළමයි අවලම්බි දිග කියන්නේ. නැත්නම් මේ තන්තු කෑල්ලේ දිග කියන එකම නෙමෙයි. ඇතර මේ තියෙන එතකොට මේ අවලම්බ බට්ට එතකොට අවලම්බ බට්ටාගේ ගුරුත්ව කේන්ද්‍රයේ පතය.
අවලම්බ බට්ටගේ ගුරුත්ව කේන්ද්‍රයේ පතේ තමයි මේ කඩිරින් පෙන්නලා තියෙන්නේ. ඒතරේ අවලම්බන ලක්ෂයේ ඉඳලා මේ ගුරුත්ව කේන්ද්‍රය දක්වාම තියෙන දුර තමයි අපි අවලම්බයේ දිග හැටියට ගන්නෙ. මේ කරුණු හරි වැදගත්. මොකද සමහර ගැටලු තියෙනවා මේ තන්තු කොටසේ දිග වෙනම දීලා මේ අවලම්බ බට්ට අපි හිතමු ගෝලයක් කියලා. එතකොට ඒකේ අරය දෙනවා. එතකොට තන්තු කෑල්ලේ දිගයි මේකේ අරයයි එකතු කළා තමයි ළමයින්ට අවලම්බයේ දිග සම්පූර්ණ දිග හදාගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න නම් මේ අවලම්බයේ දිග කියලා මෙතනදී අපි ගත්තේ මොකක්ද කියලා හරියට ඔයගොල්ලෝ දැනන් තියෙන්න ඕනේ. මොකද අවලම්බයේ දිග කිව්වේ? අවලම්බන ලක්ෂයේ ඉඳලා බට්ටගේ ගුරුත්ව කේන්ද්‍රය දක්වා තියෙන දුර. ඒක තේරුම් ගන්න. අහන් හිටියට වැඩක් නැහැ තේරුම් ගන්න. ළමයි දැන් මේ සාධාරණ පිහිටීමේදී මේ අවලම්බ බට්ට මත මූලික වශයෙන් බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් අපි දන්නවා යාගේ බර mg, අනිත් එක තමයි තන්තුවේ ආතතිය. දැන් මේ අධ්‍යයනයේදී මෙයා සරල අවලම්බය පිළිබඳව කරන අධ්‍යයනයේදී අපි ළමයි මේ බල දෙක විතරයි මෙයා මත තියනවා කියලා ගන්නෙ. හැබැයි ප්‍රායෝගික අවස්ථාවක් හිතන්න. තව බල දෙකක් මෙයා මත තියෙන්න ඉඩ තියෙනවානේ. මොනවාද බල දෙක? එකක් තමයි වාත ප්‍රතිරෝධය. දැන් මේ වාතය තුල මේක දෝලණය කරන්න කියලා හිතන්න. ඒතර වාත ප්‍රතිරෝධය, ප්‍රතිරෝධී බල තියෙනවා. තව මොකක්ද? මෙයා තරලයක ගිලිලා තියෙන අවස්ථාවකදී අපි දන්නවා උඩුකුරු තෙරපුම එනවනේ. ඒතර මේ මොහොතේ මේ ආරම්භක විශ්ලේෂණයේදී අර වාත ප්‍රතිරෝධය, උඩුකුරු තෙරපුම ඒවා සියල්ල නොසලකා හැරලා මේ අවලම්බ බට්ට මත තියෙන බාහිර බල වෙන්නේ මේ බල දෙක විතරයි කියලා සලකලා තමයි අපි මේ ඔප්පු කිරීම කරන්නේ. එසා අපි මේ කරන ඔප්පු කිරීම වලදී ඒ පනවල තියෙන සීමාවන් පිළිබඳව පැහැදිලි වැටහීමක් ඔයගලන්ට තියෙන්න ඕනේ. මොකද නිකන් සූත්‍ර හැදුවට වැඩක් නැහැ. දැන් හදලා තියෙන සූත්‍ර මොන තත්ත්ව යටතේද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ළමයින්ට තියෙන්න ඕනේ. එසා මතක තියාගන්න අපි මේ ප්‍රතිඵලය හදන්න යන ප්‍රතිඵලය හදන්නේ මෙන්න මෙයා මත මේ බල දෙක විතරයි තියෙන්නේ කියන පදනමි. විශේෂයෙන් වාත ප්‍රතිරෝධ, උඩුකුරු තෙරපුම් වගේ බල මෙයා මත නැහැ කියන පදනමින් අපි කතාව ඉස්සරහට ගෙනියන්නේ. එතකොට දෙලමයි මේ සාධාරණ පිහිටීමේදී මම පොඩි නිර්මාණ කීපයක් කරනවා. මම මෙන්න මේ තන්තුව පවතින රේඛාව මෙහෙම දික් කළාය කියලා හිතන්න. ඒ තන්තුව පවතින රේඛාව මම දික් කළා කියලා හිතන්න මේ විදිහට. ඒතර ඔයගොල්ලෝ දන්නවා දැන් මේ රේඛාවයි සමාන්තරයි. මේක තීරයක් රේඛාව. එමුණාම අනුරූප කෝණ වලින් මේක ඩෙල්ටා තීටා නම් මෙන්න මේ කොණයක් ඩෙල්ටා තීටා. ඉස්සලා අහගන්න මම සටහන ලියා ගන්න වෙලාව දෙන්න. මේ කොණේ ඩෙල්ටා තීටා. ළමයි ඔයගලන්ට පේන්න මැති මේ රූපය අඳිනකොට ටිකක් විශාල කරලා මම මේ කියන කරුණු හරියට ඇතුළත් කරලා රූපය අඳීම වැදගත්. බලන්න මෙන්න මේ සාධාරණ පිහිටීමේදී මෙයාගේ මේ ස්පර්ශකයේ පැත්තට අපි දන්නවා ස්පර්ශකයේ පැත්තට ආතතිය එන්නේ නැහැ ලම්බකයිනේ. එතකොට මේ ස්පර්ශකයේ පැත්තට තියෙන බල සංරචකය වෙන්නේ මෙහාට තියෙන mg cos delta theta. ඔයගොල්ලෝ දන්නවා මෙහාට තියෙන එතකොට mg sin delta theta. එතකොට මේ ස්පර්ශකයේ පැත්තට මේ පැත්තට ළමයින්ට පේනවා ඇති mg ගේ සංරචකයක් තියෙනවා. ඒක කැපිලා යන්නේ අසමතුලිත බාහිර බලයක්. එහෙනම් මේ පැත්තට තියෙනවා ත්වරණයක් නේ. එතකොට මේ පැත්තට තියෙන ත්වරණය මම ලකුණු කරනවා ඒක අර ස්පර්ශකයේ ඔස්සේ තියෙන්නේ a කියලා. ස්පර්ශකයේ ඔස්සේ තියෙන ත්වරණය මම a කියලා ලකුණු කරනවා. ඊළඟට මට පුළුවන් මේ සාධාරණ පිහිටීමේදී මේ අවලම්බ බට්ටට ස්පර්ශකයේ දෙසට f සමානයි මේ දාන්න. අවලම්බ බට්ටට ඉස්සලා බලා ගන්න. අවලම්බ බට්ටට ස්පර්ශකය දෙසට අපි f සමානයි මේ දාමු. මොකද එතකොට ස්පර්ශකයේ පැත්තට තියෙන එකම බල සංරචකය mg sin delta theta නේ. අමාරු උපකිරීමක් නෙමෙයි. mg sin delta theta සමානයි යාගේ ස්කන්ධය m ඒ ස්පර්ශකයේ දෙසට තියෙන ත්වරණය තමයි මම ඒ කියලා ගත්තේ. ඔයගොල්ලෝ පේනවා m අකුර අයින් වෙනවා. m අකුර අයින් වෙනවා. ළමයි මේ ඩෙල්ටා තීටා කියන කෝණය බෙහෙවින් කුඩයි කියලා අපි සැලකුවොත්. ද ඩෙල්ටා තීටා කියන කෝණය බෙහෙවින් කුඩා වෙන්න නම් මොකද වෙන්න ඕනි?
දැන් මේ අවලම්බය දෝලණය වෙනකොට ළමයි දන්නවා ලොකු පරාසයක ලොකු ප්‍රදේශයක මෙයාට දෝලණය වෙන්න පුළුවන්. ඒක අපි බෑ කියන්නේ. හැබැයි මේ ඔප්පු කිරීම තුලදී අපි කුඩා කෝණයක් තුල මෙයා දෝලණය වෙනවාය කියලා හිතමු. පොඩි කෝණයකට මෙයාගේ දෝලණය සීමා කරලා හිතමු. එතකොට මේ ඩෙල්ටා තීටා කියන කෝණය බෙහෙවින් කුඩා නම් මේ බලන්න කිසියම් කෝණයක් කුඩා වුණාම දැන් මම මේ කියන කාරණය මම කියන නිසා ළමයෙක් පිළිගන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට පුළුවන් ඒක චෙක් කරලා බලන්න. විද්‍යාවේදී අපි අර කෙනෙක් කියන නිසා පිළිගන්නේ නැහැ නේ. ඒක හරියද කියලා අපි තහවුරු කරගත යුතුයි. මොකද කාරණය? ළමයි කිසියම් කෝණයක් කුඩා වුණාම දැන් හිතන්න අංශක 1 සයින් අගය. ළමයිට පුළුවන් සයින් වගුවකින් අංශක 1 සයින් අගය බලන්න. ඊළඟට ඔයගොල්ලෝ මෙන්න මෙහෙමත් කරලා බලන්න. අංශක 1 රේඩියන් වලට හරවන්න. ළමයි දන්නවා අංශක 180ක් කියන්නේ රේඩියන් 5 නේ. මේ සම්බන්ධතාව මේ වෙද්දී 2021 අවුරුදු විභාග කරන දරුවෝ දන්නවා. අංශක 180ක් කියන්නේ රේඩියන් 5. රේඩියන් 5 කියන්නේ රේඩියන් 3.14යි. එහෙනම් අංශක 1ක් කියන්නේ මට බලත හැකින් රේඩියන් කීයද කියලා නේ. මේක 3.14 180ෙන් බෙදනවා. මේක සුළු කරලා බලන්න. ඔයගලන්ට පෙනෙයි මේක සුළු කරපුවාම ලැබෙන අගයයි අර අංශක 1 සයින් අගය ඔයගොල්ලෝ සයින් වගුවකින් බලලා ලබාගත් අගයයි බොහෝ දුරට සමානයි. බොහෝ දුරට සමානයි. ළමයි අංශක දෙකටත් මේක කරලා බලන්න. අංශක දෙකේ සයින් අගය සයින් වගුවෙන් බලන්න. ඊළඟට අංශක 1ක් රේඩියන් මෙච්චර නම් දෙකක් කියන්නේ මේ වගේ දෙගුණයක් නේ. ඊළඟට බලන්න අර වගුවෙන් ගත්ත සයින් අගයයි මේ අංශක දෙකේ රේඩියන් අගයයි සමානද නැද්ද කියලා. ඔයගලන්ට පෙනේ බොහෝ දුරට සමානයි. ඔහම අංශක 3 4 5 එහෙම ටික ටික මේ කෝණය වැඩි වෙන්න ඒ කෝණේ සයින් අගය සහ අර රේඩියන් අගය අතර තීච්ච ආසන්න ගතිය සමාන తত্ত্বය ඔයගලන්ට තේරෙයි ටික ටික දුරස් වෙනවා. එහෙමනම් අපිට පැහැදිලිව පේනවා කෝණය කුඩා අවස්ථාවකදී ඒකේ සයින් අගය ඒ කෝණේ රේඩියන් අගයට ආසන්න වශයෙන් සමානයි. හැබැයි කෝණය කුඩා වෙන්න ඕනේ. එහෙමනම් දැන් මෙතනත් අපි මේ සාකච්ඡාව තුළ අර ඩෙල්ටා තීටා කියන කෝණය කුඩායි කියලා සැලකුවොත් මේ ඩෙල්ටා තීටා කුඩා බැවින් එතකොට අපි පොඩි කෝණයක් ගත්තා. ඩෙල්ටා තීටා කුඩා බැවින් සයින් ඩෙල්ටා තීටා ආසන්න වශයෙන් සමාන වෙනවා කාටද? රේඩියන් ඩෙල්ටා තීටාට. මම රේඩියන් කියන එක පොඩියට ලිව්වා. සයින් ඩෙල්ටා තීටා කියන එක ආසන්න වශයෙන් සමාන වෙනවා රේඩියන් ඩෙල්ටා තීටාට. ඒක මෙතෙන්ට ආදේශ කළොත් ඒ නිසා g සයින් ඩෙල්ටා තීටා වෙනුවට මම දානවා රේඩියන් ඩෙල්ටා තීටා. රේඩියන් ඩෙල්ටා තීටා. ආසන්න වශයෙන් සමානයි. නමුත් අපි අර ලේසියට සමාන ලකුණ දාගෙන යන්. ඇත්තට මෙතනින් එහාට ආසන්න වශයෙන් සමානයි කියලායි ලකුණ පාවිච්චි විය යුත්තේ. අපි ලේසියට සමාන ලකුණ දාගෙන යන්. සමානයි a. මේක එක කියලා ගමු. ඊළඟට ළමයි දන්නවනේ මේ ඡාප දිගයි අරයයි කෝණයයි අතර තියෙන සම්බන්ධයනේ. මේකත් මේ වෙනකොට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන ප්‍රතිඵලයක් නේ. මොකද්ද ඡාප දිගයි අරයයි කෝණය අතර සම්බන්ධය? S සමානයි r θ. S සමානයි r θ. එතකොට S සමානයි r θ මගින්. right. හොඳ බලන්න. මේ තියෙන වෘත්ත කේන්ද්‍රය. මේ තියෙන අරය. L කියන දිග තමයි අරය. ළමයි මේ තියෙන ඡාප කොටස. මෙන්න මේ ඡාප කොටසේ දිග ඔන්න බලන්න දැන් මෙතන පැහැදිලිව තේරුම් ගන්න මම මේ බට්ටගේ කේන්ද්‍රය ලකුණු කරලා තියෙනවනේ. ඒ කේන්ද්‍ර දෙක මම එකිනෙක යා කරන්න හදන්නේ. දැන් මෙතන ළමයිට පේනවා මේ ඡාපයක් තියෙනවා. මම කේන්ද්‍ර දෙක එකිනෙක යා කරනකොට මේ විදිහට. හරිනේ. ඒ කේන්ද්‍ර දෙක එකිනෙක යා කරලා ලබාගත් රේඛාවේ දිග මම ගන්නවා x කියලා. ළමයිට පේනවා මේ x කියන දිගයි මෙන්න මෙතන තියෙන ඡාප කොටසේ දිගයි හරියටම සමාන නැහැ. හැබැයි නැවතත් අර කෝණය කුඩා නම් ළමයි තේරුම් ගන්න මෙන්න මේ ලක්ෂ දෙක බොහොම කිට්ටුයි නේ. මේ තිත් දෙක බොහොම කිට්ටුයි. ඒතර මේ තිත් දෙක බොහොම කිට්ටු අවස්ථාවකදී මෙන්න මෙතන තියෙන ඡාප දිගයි මේ x කියන සරල රේඛීය දිගයි ආසන්න වශයෙන් මොනවා වෙනවද? සමාන වෙනවා. ඉතින් එතකොට ඒ තර්කය අපි ලියමු. මම සටහන දෙනකොට ඒක කියන්නම්. ළමයි තේරුම් ගන්න ඕනි ඩෙල්ටා තීටා කුඩා බැවින්
අර රූප සටහනේ අපි ලකුණු කරලා තියෙන x කියන සරල රේඛීය දිග එතන තියෙන ඡාප දිගට සමාන වෙනවා. අපි ඒක සටහනේදී ලියමු. ඊළඟට තමයි දැන් ඔන්න මම S සමානයි R θ පාවිච්චි කරන්න හදන්නේ. ළමයින්ට මතක ඇති මේ S සමානයි R θ කියන ප්‍රතිඵලයේ θ මනින්නේ අංශක වලින්ද රේඩියන් වලින්ද? මේකේ θ මනින්නේ රේඩියන් වලින්නේ. right දැන් ඔන්න ඡාප දිග වෙනුවට මම x ආදේශ කරනවා. ඡාප දිග වෙනුවට x ආදේශ කරනවා. R කියලා කියන්නේ L. හරිද බලන්න. θ වෙනුවට ඩෙල්ටා θ ආදේශ කරනවා. දැන් මේ ඩෙල්ටා θ ඉන්නේ රේඩියන් වලින්. දැන් මෙතනින් මට ලැබෙනවා ඩෙල්ටා θ රේඩියන් කියන්නේ කවුද එහෙමනම්? හරස් ගුණිතය x බෙදීම L. ඩෙල්ටා θ රේඩියන් කියන එක මට ලැබෙනවා x බෙදීම L ට සමානයි. right දැන් මේ හදාගත්ත කොටස මේ බලන්න. දැන් මේ පළවෙනි සමීකරණයේ තියෙනවනේ ළමයි ඩෙල්ටා θ. මේ ඩෙල්ටා θ රේඩියන් වලින් ඉන්නේ නේ. එතකොට මේ ඩෙල්ටා θ රේඩියන් වෙනුවට මම මේ හදාගත්ත කොටස ගෙනලා ආදේශ කරනවා. right අපි ඒක මෙතන ලියමු. ඔන්න මම පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. g වාරයක් ඩෙල්ටා θ රේඩියන් වෙනුවට මම ආදේශ කරනවා x බෙදීම L සමානයි a. දැන් මෙතනින් මට ලැබෙනවා a සමානයි මම ඒව උක්ත කරලා මේ පැත්තට අරන් ලියන්නම්. a සමානයි g බෙදීම L වාරයක් x. ළමයි තේරුම් ගන්න ගුරුත්වාකර්ෂණ ත්වරණයේ g කියන්නේ නියතයක්. අවලම්බයේ දිග L කියන්නේ නියතයක්. එතකොට ඔයගලට ඔන්න මේ සමීකරණය දකින්නකොට පොඩ්ඩක් මතකයට නැගෙන්න ඕනි මොකද්ද සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය? a සමානයි ඍණ kx. එහෙම නැත්නම් මේක තව ස්වරූපයක් අපි ඉගෙන ගත්තේ නේ. මොකද්ද? a සමානයි ඍණ ඔමෙගා වර්ග x. දැන් බලන්න මේ අපිට ලැබෙමින් තියෙන ප්‍රතිඵලය මෙන්න මේ ස්වරූපය ගනිමින් තියෙනවා. හැබැයි පොඩි අඩුපාඩුවකට තියෙන ඍණ ලකුණක් මේකේ තාම අපි දකින්නේ නැහැ. ළමයින් මතකද මේ a සමානයි ඍණ kx කියන ප්‍රතිඵලය අපි පළවෙනි දවසේ කතා කරනකොට මේ ඍණ ලකුණ ආවේ ඇයි කියලා? බලන්න දැන් සමහර ළමයින්ට මතක නැහැ මම කිව්වා දැන් ගිය සතියේ වීඩියෝ එක ඉවර කරනකොට මේ දේවල් හොඳට බලාගෙන තියන්න. නැත්නම් අර සාමාන්‍ය පන්තියකදී වගේ තමයි ඔයගොල්ලෝ කලින් දවසේ පන්තියේ කරපු වැඩ බලාගෙන ඊළඟ දවසේ ආවේ නැත්නම් තේරෙන්නේ නැහැ. ඒ නැත්නම් අර අඩුපාඩු සහිතව තමයි තේරුම් යන්නේ. ඉතින් අඩුපාඩු තියාගෙන මේ අතිශය තරංගකාරී උසස් පෙළ විභාගය ජයග්‍රහණය කරන්න බෑ. ඒක ඔයගලන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ කලින් කරපු දේවල් බලාගෙන ඊළඟ දවසේ පාඩමට සූදානම් වෙන එක සම්බන්ධ වෙන එක. මතකදරු බලන්න මේ ඍණ ලකුණ ආවේ ඇයි කියලා අපි කතා කළානේ. ඇයි ඍණ ලකුණ ආවේ? a සහ x කියන දෛශික දෙක. කවුද මේ කියන්නේ? කම්පන කේන්ද්‍රයේ දෙසට ඇති ත්වරණය. කවුද x කියන්නේ? කම්පන කේන්ද්‍රයේ සිට මනිනු ලබන විස්ථාපනය. මේ දෙන්නගේ දිශා ප්‍රතිවිරුද්ධ වීම නිසා තමයි මේ ඍණ ලකුණ ආවේ. එතකොට දැනට අපිට ලැබිලා තියෙන සමීකරණේ ඍණ ලකුණක් නැහැ. මොකද අපි දෛශික ස්වභාවය තාම කල්පනා කරන්න ගත්තේ නැහැ. දැන් අපි පොඩ්ඩක් බලමු ළමයි මේ a කියන ත්වරණය කියන දෛශිකයේ x කියන විස්ථාපන දෛශිකයේ දිශාවල් පිළිබඳව. මෙන්න බලන්න මේ රූපේ. ඔයගලන්ට මතකනේ ත්වරණය තිබුණේ කොහටද? mg sin delta theta කියන බල සංරචකයේ තිබුණේ ස්පර්ශකයේ ඔස්සේ මේ පැත්තට. එතන මේ ත්වරණය තියෙන ළමයි මෙහාට. මෙන්න මේ x කියන දුර මනින්නේ දැන් මේකනේ මෙයාගේ කම්පන කේන්ද්‍රයනේ දෝලන කේන්ද්‍රය මෙතන. ඒ දෝලන කේන්ද්‍රයේ ඉඳලා එයා දැනට ඉන්න තැනට එතකොට මේ x කියන දුරටත් තියෙනවා දෛශික ස්වභාවයක් නේ. ඒකේ ඊතලයේ තමයි මම මේ ගහන්නේ. පොඩ මේ රූප සටහන අදිනකොට ළමයි මෙන්න මේ ස්ථානයේ ටික විශාල කරලා හරියට මේ ඊතල ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ පේන විදිහට ඔයගොල්ලෝ අඳින්න. ඒ රූප සටහන පොඩක් සියුම් ඒක කල්පනාවෙන් අඳිනකොට. එතකොට බලන්න දැන් කම්පන කේන්ද්‍රයේ ඉඳලා දැනට ඉන්න තැනට තියෙන විස්ථාපන ඒක තියෙන්නේ මෙහාට. හැබැයි ත්වරණය තියෙන්නේ කොහටද? විරුද්ධ පැත්තට. එසා පැහැදිලිවම අපිට පේනවා a සහ x කියන දෙන්නගේ දිශා ප්‍රතිවිරුද්ධයි. a හා x කියන දෙන්නගේ දිශා ප්‍රතිවිරුද්ධයි. එහෙනම් අපි මෙතෙන්ට ඇවිල්ලා ඒ කාරණය සටහන් කරමු. a හා x හි දිශා ප්‍රතිවිරුද්ධ බැවින් a හා x හි දිශා ප්‍රතිවිරුද්ධ බැවින් මෙතනින් අපිට ලැබෙනවා a සමානයි ඍණ ඔන ඍණ ලකුණ දැම්ම g බෙදීම L වාරයක් x. ඉතින් බලන්න මේ අපිට ලැබිච්ච ප්‍රතිඵලය අර සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය වෙච්ච a සමානයි ඍණ ඔමෙගා වර්ග x නැත්නම් a සමානයි ඍණ kx කියන ස්වභාවය ගන්නවා. මොකද ළමයි මේකෙන් අපි නිගමනය කරන්නේ? ඔන්න බලන්න මෙතනදිත් සමහර දරුවෝ වැරදි නිගමනයකට මේ හරහා එනවා. මොකද මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන්? සමහර මේක පාට හිතනවා අපි නිගමනය කරනවා සරල අවලම්බයක් සරල අනුවර්තීය චලිතයක යෙදේ.
වැරදි. දැන් බලන්න මේ ප්‍රතිඵලය හදනකොට අපි මොනතරම් කොන්දේසි පනවලද මේක හැදුවේ? මොනවාද පනවපු කොන්දේසි? ළමයින්ට මතකද අර වාත ප්‍රතිරෝධය උඩුකුරු තෙරපුම වගේ බල මේක මත නෑ කියලා අපි හිතුවා. ඒක එක කොන්දේසියක්. මොකද දෙවෙනි කොන්දේසිය? ළමයි අපි අවස්ථා දෙකකදී මේ තීට කියන නැත්නම් ඩෙල්ටා තීට කියන කෝණය පුංචි කියලා හිතුවා. මෙතන අර ඩෙල්ටා තීට කෝණය කුඩා නිසා සයින් ඩෙල්ටා තීට රේඩියන් ඩෙල්ටා තීටට ආසන්න කරපු වෙලාවෙදිත් අනිත් අවස්ථාව මොකද්ද? ඩෙල්ටා තීට කෝණය කුඩා නිසා මෙන්න මෙතන තියෙන මේ සරල රේඛීය දිග එතන තියෙන ඡාප දිගට සමානයි කියලා සලකන මොහොතේදී අපි අර කෝණය කුඩයි කියන එක සැලකුවා. එහෙනම් නිකම් අපිට නිගමනය කරන්න බෑ මේ අපි ඔප්පු කරලා තියෙන්නේ සරල අවලම්බයක් සරල අනුවර්තීය චලිතයක යෙදෙනවාය කියන එකයි කියලානේ. ඒක තේරුම් ගන්න. මොකද අපි ඔප්පු කරලා තියෙන්නේ සරල අවලම්බයක් වාත ප්‍රතිරෝධය උඩුකුරු තෙරපුම් බල වැනි බලවලින් තොරව කුඩා කෝණ වලින් දෝලණය වන අවස්ථාවකදී එය ආසන්න වශයෙන් ළමයිට මතකද මෙන්න මෙතනින් එහාට හරිනම් අපි ආසන්න වශයෙන් සමානයි කියන සංකේතය පාවිච්චි කළ යුතුව තිබුණේ. හැබැයි මම දිගටම සමානයි කියලා ලේසියට දාගෙන ගියා. නමුත් මේ ප්‍රතිඵලය ආසන්න වශයෙන් හදපු එකක්. එහෙනම් මොකද්ද අපි මෙතනට ආවට පස්සේ නිගමනය කළ යුත්තේ? හරියට නිගමනය කරනවා නම් නිගමනය කළ යුත්තේ මෙහෙමයි. සරල අවලම්බයක් වාත ප්‍රතිරෝධය උඩුකුරු තෙරපුම් වැනි බලවලින් තොරව කුඩා කෝණ වලින් දෝලණය වන අවස්ථාවකදී එය ආසන්න වශයෙන් සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා. ඕක තමයි හරිම නිගමනය. හැබැයි ගොඩාක් අය පුරුදු වෙලා තියෙනවා සරල අවලම්බයක් කියලා කියපු ගමන් සරල අනුවර්තීය චලිතයක නියැලෙනවා කියලා හිතන්න. එහෙම කරන්න බෑ. මේ ප්‍රතිඵලය හැදුවේ කොන්දේසි ගණනාවකට යටත්ව. එහෙනම් ප්‍රතිඵලය පාවිච්චි කරන හැම අවස්ථාවකදීම ඒ කොන්දේසි පිළිබඳව අපිට අවබෝධයක් මතකයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. right. අපි පිළිවෙලට සටහන හදාගෙන යමු. තමයි මාතෘකාව උනේ සරල අවලම්බයක චලිතය. right. මෙන්න මේ රූප සටහන අඳින්න පැහැදිලිව. මුල ටික ඇඳගත්තට පස්සේ මම මේ හරිය විශාල කරලා දාන්නම්. ඉස්සෙල්ලා රූපේ පටන් ගන්න. ත්වරණයේ සහ විස්ථාපනයේ දිශා ප්‍රතිවිරුද්ධයි කියන එක පැහැදිලිව සටහන් කරගන්න. හරිද රූපය? දැන් අපි තේරුම් අරගෙන අයි පස්සේ බලන්න කල් දාන්න එපා ළමයි. එකපාර තේරුම් අරගෙන මේ ඔප්පු කිරීම කරගෙන යමු. පටන් ගන්න. අවලම්බ බට්ටාට ස්පර්ශකය දෙසට F සමානයි මේ යෙදීමෙන් අවලම්බ බට්ටාට ස්පර්ශකය දෙසට F සමානයි මේ යෙදීමෙන් තේරුම් අරන් කරන්න නිකම් පිටපත් කරන්න එපා.
F සමානයි ma යෙදීමෙන්. තර බලන්න ස්පර්ශකයේ දෙසට තියෙන එකම බල සංරචකය වෙන්නේ mg sin delta theta සමානයි ma m කැපිලා යනවා. ඊළඟට delta theta කුඩා බැවින් කෝණයක් කුඩා වුණාම ඒකේ sin නගය රේඩියන් නගයට ආසන්න වශයෙන් සමානයි කියන එක මතක තියාගන්න. delta theta කුඩා බැවින් sin delta theta ආසන්න වශයෙන් සමානයි රේඩියන් delta theta. ඒ ප්‍රතිඵලය මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට ඒ නිසා g sin delta theta වෙනකොට radian delta theta දාන්න සමානයි a. හරිනම් ආසන්න වශයෙන් සමාන යන්න ඕනේ. අපි ලේසියට සමාන ලකුණ දාගෙන යමු. ඒක එක ප්‍රතිඵලය කියලා ගන්න. එක. ඊළඟට මෙහෙම ලියන්න delta theta කුඩා බැවින් රූප සටහනේ දක්වා ඇති delta theta කුඩා බැවින් රූප සටහනේ දක්වා ඇති x නැමැති සරල රේඛීය දිග ආසන්න වශයෙන් ඡාප දිගට සමාන යයි සැලකිය හැකිය. ආසන්න වශයෙන් ඡාප දිගට සමාන යයි සැලකිය හැකිය. හරි. දැන් මේ විදිහට ලියන්න. S සමානයි r θ මගින් ඡාප දිග වෙනුවට x ආදේශ කරන්න, r වෙනුවට l, θ වෙනුවට delta θ රේඩියන්. එතරින් delta theta radian මුක්ත කරගන්න. x බෙදීම l. right. මේක ගිහිල්ලා අපි එකට ආදේශ කරමු. තේරුම් ගන්න කරන්නමයි. එකට ආදේශ කරන්න. g වාරයක් එකේ තිබෙන g වාරයක් delta theta radian. එකට ආදේශ කරන්න x බෙදීම l. සමානයි a. ඊළඟ මේ විදිහට ලියන්න. a සමානයි g බෙදීම l වාරයක් x. ඒ සමානයි g බෙදීම l වාරයක් x. ඊළඟ මේ වගන්තිය a හා x හි දිශා ප්‍රතිවිරුද්ධ බැවින්. ඒවා අපි දැක්කනේ a හා x හි දිශා ප්‍රතිවිරුද්ධ බැවින්. ඒ දිශා ප්‍රතිවිරුද්ධ නිසා උනන ඍණ ලකුණ අපි ආදේශ කරනවා. ඒ සමානයි ඍණ g බෙදීම l වාරයක් x. ඒ සමානයි ඍණ g බෙදීම l වාරයක් x. හරි. මෙතනින් එළඹෙන්න පුළුවන් නිගමනය අපි ලියමු. ලියන්න මෙහෙම. මින් පෙනී යන්නේ තේරුම් ගන්න ලියන්න. මින් පෙනී යන්නේ සරල අවලම්බයක් ප්‍රතිරෝධී බල හා උඩුකුරු තෙරපුම් බල නොමැතිව කුඩා කෝණයකින් දෝලනය වන විට එය ආසන්න වශයෙන් හරියටම නෙමෙයි ආසන්න වශයෙන් සරල අනුවර්තීය චලිතයක නියැලෙන බවයි. ළමයින්ට මතක ඇතිනේ මේ සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණේ මෙන්න මෙහෙමත් අපි ලියනවනේ නේ. මේක අර x ගේ සංගුණකයේ වර්ගමූලය ගත්තාම ඔමෙගාව ලැබෙනවා කියලා අපි ඉගෙන ගත්තේ. ඉතින් එහෙනම් මේ විදිහට ගත්තොත් දැන් බලන්න මේ සමීකරණයෙන් අපිට ඔමෙගාව අල්ල ගන්න බැයිද?
ඔන ත්වරණය උක්ත වෙලා තියෙනවා. x ගේ සංගුණකයේ විශාලත්වයේ හැටියට ඉන්නේ ළමයි මේ g බෙදීම l කියන පදේනේ. එහෙනම් ඔකේ වර්ගමූලය නේද ඔමෙගා කියලා කියන්නේ. right. මතකම ලියන්න. ඔමෙගා සමානයි g බෙදීම l වල වර්ගමූලය. හරිනේ. ඊළඟට අපි ආවර්තකාලය ලියමු t සමානයි. දැන් මේ දාපු t අකුරයි අර රූප සටහනේ තන්තුවේ ආතතිය සඳහා දාපු t අකුරයි පටල ගන්න එපා. මේ t කිව්වේ ළමයි ආවර්තකාලය. t සමානයි 2 බෙදීම ඔමෙගා. 2 බෙදීම ඔමෙගා. එතකොට 2 බෙදීම ඔමෙගා කියන්නේ g බෙදීම l වල මූලය. මේක උඩට එනකොට අර උඩට මාරු වෙලා t සමානයි හරිද බලන්න 2 l එනවා උඩට g අකුර එනවා පල්ලෙහාට. ඒකේ වර්ගමූලය. මෙන්න මේක සම්මත සමීකරණයක්. ඔයගලන්ට ගණන් හදනකොට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. මේක කටපාඩමින් මතක තියෙන්න ඕනේ. සරල අවලම්බයක ආවර්තකාලයේ සූත්‍රය කියලායි මේ සූත්‍රය අපි සමීකරණය හඳුන්වන්නේ. හැබැයි මතකනේ මේක හදනකොට අර කොන්දේසි ගණනාවකට යටත්ව තමයි මේ සූත්‍රය නැත්නම් මේ ප්‍රතිඵලය හදලා තියෙන්නේ. ඒ කොන්දේසි අමතක කරන්න එපා. ඒතර සරල අවලම්බයක ආවර්තකාලය පිළිබඳ සූත්‍රය කියලා අපි කටපාඩම් කරගන්න මේ සූත්‍රය. t සමානයි 2 මූල l බෙදීම g. right. දැන් මේ ආශ්‍රිතව අපිට විවිධ වර්ගයේ ගැටලු විසඳීම් ඊළඟට සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. ළමයින්ට අද දවසට අදාළව දීලා තියෙන නිබන්ධනයේ මෙන්න මෙතන ළමයි පොඩක් අපි අර සටහනේ කිසිම තැනක මේ L කියන්නේ කවුද කියන එක හරියටම සඳහන් නොකරපු නිසා මෙතනදී අපි ඒ කාරණේ සඳහන් කරමු. තරුවක් දාලා ලියන්න. සූත්‍රය ගත්තට පස්සේ තරුවක් දාලා ලියන්න. simple L යනු අවලම්බන ලක්ෂයේ සිට අවලම්බන ලක්ෂය කියන්නේ එල්ලපු ලක්ෂයනේ. අවලම්බන ලක්ෂයේ සිට බට්ටාගේ ගුරුත්ව කේන්ද්‍රය දක්වා ඇති දුරයි. අවලම්බන ලක්ෂයේ සිට බට්ටාගේ ගුරුත්ව කේන්ද්‍රය දක්වා ඇති දුරයි. හරි. අද දවසට අදාළව දීලා තියෙන නිබන්ධනයේ 4 වෙනි ගාන උත්සාහ කරන්න. ඒක සරල ගැටලුවක්. 4 වෙනි ගාන උත්සාහ කරන්න. පොළොව ළමයි තනියම හදන්න. මොකද කියලා තියෙන ගැටලුවේ ප්‍රසාරණය හේතු කොටගෙන ඔරලෝසු අවලම්බයක දිග 2%කින් වැඩි වේ නම් ඊට අනුරූපව ආවර්ත කාලයේ සිදුවන ප්‍රතිශත වෙනස සොයන්න. t සමානයි 2 මූල l බෙදීම g. මේ જાතිය ගැටලුවකදී කොහොමත් විශේෂයෙන් කිව්වේ නැතත් අපි මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන් කියලා සලකනවා. හැබැයි මේ සමීකරණය හදනකොට ඒ පනවපු කොන්දේසි අමතක කරන්න එපා. t සමානයි 2 මූල l බෙදීම g. මොකද කරනවා කියන්නේ මේ ප්‍රසාරණය නිසා අපේ පරිසර උෂ්ණත්වය වැඩි වෙලා ප්‍රසාරණය වෙලා මේ අවලම්බයේ දිග ගාන කියන එකට 2%කින් වැඩි වෙනවා. 2%කින් වැඩි වෙනවා. ඊළඟට වෙනවා දැන් මේ සූත්‍රයට අනුව දිග වැඩි වෙද්දී අනිත් සාධක නියතව තිබිලා දිග වැඩි වෙද්දී ආවර්ත කාලයත් වැඩි වෙනවනේ නේ. ඒත් අපෙන් අහන්නේ ආවර්ත කාලයේ සිදුවන ප්‍රතිශත වෙනස මොකක්ද? දැන් එතකොට
අලුත් ආවර්ත කාලය අපි හිතමු t dash කියලා. එතකොට t dash සමානයි 2යි. එතකොට දිග 100ට 2කින් වැඩි වුණාට පස්සේ එහෙනම් දැන් නව දිග මොකක්ද? cn 102යි l නේ. හරිද බලන්න මේ මුල් දිග මං l කියලා ගත්තා. 100ට 2ක් වැඩි වුණාම දැන් අලුත් දිග වෙන්නේ cn 102යි l නේ. බෙදීම g. මේකේ මූලය. මේක 1 මේක 2. ළමයි අහන්නේ ආවර්ත කාලයේ සිද්ධ වෙච්ච ප්‍රතිශත වෙනස. දැන් t වල තීච ආවර්ත කාලය t dash දක්වා වැඩි වුණා නේ. එතකොට මොකක්ද ආවර්ත කාලයේ සිද්ධ වෙච්ච වෙනස? t dash ඍණ t වෙනස. වෙනස මුල් ගානෙන් බෙදලා 100න් වැඩි කරපුවාමනේ ළමයි ප්‍රතිශත වෙනස ඉන්නේ. මේකනේ ගානේ අහන්නේ නේ. මේව ගැන මේ වෙනකොට ඔයගලන්ට අවබෝධයක් තියෙනවා. මේ තියෙන්නේ කලින් ආවර්ත කාලය, මේ තියෙන්නේ අලුත් ආවර්ත කාලය. දෙකේ වෙනස තමයි ආවර්ත කාලයේ සිද්ධ වෙච්ච වෙනස. ඒක මුලින් තීච කාලයෙන් බෙදලා 100න් වැඩි කරපුවාම ආවර්ත කාලයේ ප්‍රතිශත වෙනස. මේක තමයි ගානේ අහන්නේ. මේකේ මේ දෙන්නව වෙන වෙනම t ගෙන් බෙදුවොත් මොකක්ද එන්නේ? t dash බෙදීම t ඍණ 1 වාරයක් 100. දැන් බලන්න මේ t dash බෙදීම t කියන එක මෙතනින් අපිට හදාගත හැකින්නේ. 2 බෙදන්න තනින් කරන්න මේ සුළු කිරීම ඔයගොල්ලෝ දාන්නේ වනේ. 2 බෙදන්න. 2 එකෙන් බෙදුවොත් 2යි කැපෙනවා. මූල g කැපෙනවා. l අකුර කැපෙනවා. 102 බෙදීම හරිද බලන්න. c වර්ගමූලය. 102 බෙදීම c වර්ගමූලය. මේක මේකෙන්නේ බෙදුවිනේ. අනිත් අකුරු කැපිලා ගියා. ඉතින් එතකොට 102 මූලය මේක ලියත හැකිනේ අපිට 102 මූලය බෙදීම c මූලය කියන්නේ 10යිනේ නේ. ඒක මෙතෙන් ආදේශ කරන්න. එහෙනම් මෙන්න අවසාන උත්තරය 102 මූලය බෙදීම 10 ඍණ 1 වාරයක් 100. ඉතින් මේක සුළු කරගන්න 102 මූලය ආදේශ කළා මේ ටික සුළු කරගත්තාම අවසාන උත්තරය අපිට එතනින් ලැබෙනවා. ඒ ගාන ඉවර වෙන ළමයි අද දවසේ නිබන්ධනය අභ්‍යාසවල 5 වෙනි ගාන කියවන්න. මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා 5 වෙනි ගාන කියවන්න. මේ ගැටලුව ඉතාම වැදගත්. සරල අවලම්බයක ආවර්ත කාලය t වේ. අවලම්බංශුව එය තන ඇති ද්‍රව්‍යයේ ඝනත්වය මෙන් 10න් එකක ඝනත්වයක් ඇති දුෂ්‍රාවී නොවන මාධ්‍යයක් තුල දෝලනය කරනු ලබයි. නව ආවර්ත කාලය සොයන්න. සරල අවලම්බයක ආවර්ත කාලය t. මේ මුල හරිය මාත් එක්කම පටන් ගන්න ඕගොල්ලෝ. සරල අවලම්බයක ආවර්ත කාලය t. මේ අවලම්බයේ දිග අපි L කියලා ගමු ළමයි. දැන් මේකේ ආවර්ත කාලය t සමානයි අපේ සම්මත සූත්‍රය මොකක්ද? 2යි මූල L බෙදීම g නේ. මේක මම 1 කියලා ගන්න. ළමයි දන්නවා මේ ප්‍රතිඵලය හැදුවේ අර වාත ප්‍රතිරෝධය වගේ බලවලින් තොරව මෙයා කුඩා කෝණ වලින් දෝලණය වන අවස්ථාවක් සලකලා. එතකොට දැන් සරල අවලම්බයක ආවර්ත කාලයේ t කියලා ගානක කිව්වොත් අපි සලකන්නේ මෙන්න මේ සමීකරණය මගින් දෙනු ලබන ආවර්ත කාලය තමයි ඒ අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේ ගානේ කියනවා මේ අවලම්බ අංශුව එයාව හදලා තියෙන ද්‍රව්‍ය ඝනත්වයෙන් 10න් එකක ඝනත්වයක් තියෙන මාධ්‍යයක ගිල්ලලා මේක දෝලණය කරනවා. දැන් මේ ඇවිල්ලා මෙයා නිදහස් අවකාශය නැත්තම් මේ
වාතය තිබුණත් අපි වාත ප්‍රතිරෝධය ගණන් ගන්න නැති නිසා හරියට රික්තයක දෝලණය වෙනකොට තියෙන අවස්ථාවක් වගේ නෙමේ. ද ගානේ කියනවා මෙයාව ගිල්ලනවා කියලා මේ කිසියම් ද්‍රවයක. ඒ ද්‍රවයක ගිල්ලලා මෙයාව දෝලණය කරනවා. ඒතර අපෙන් අහන්නේ ඒ නව අවස්ථාවේදී මෙයාගේ ආවර්ත කාලය මොකක්ද? ගාන තේරුම් ගන්න ඉස්සෙල්ලා. එතන ළමයි තේරුම් ගන්න දැන් අපි උත්තරේ හොයන්න ඕනි කවුරු අනුසාරයෙන්ද? මේ ගානේ දීලා තියෙන එකම දත්තය තමයි t. ඒ කියන්නේ අර ද්‍රවයේ ගිල්ලන්න කලින් තියෙන ආවර්ත කාලය. එතකොට ඒ ද්‍රවයේ ගිල්ලන්න කලින් තියෙන ආවර්ත කාලය ඇසුරින් t ඇසුරින් තමයි අපි උත්තරේ ගන්න ඕනේ නේ. right. දැන් අපි මෙහෙම කරමු. දෙපඩක් අහගන්න මම ඔයගලන්ට ගාන තනියම හදන්න අවස්ථාව දෙනවා. අහගන්න. ළමයි අපි මේ ප්‍රතිඵලය හදනකොට අර මෙයාට f සමාන ma දාලා මෙයා සරල අනුවර්තීය චලිතයක හදනවා කියලා අරගෙන ඊළඟට ඔමෙගාව හොයලා ඒ ඔමෙගා අනුසාරයෙන් මේ ආවර්ත කාලය හැදුවේ. දැන් ඔය වැඩ ටික ඔය විදිහටම නැවත ඕගොල්ලෝ කරන්න ඕනි. මම ආරම්භයක් දෙන්න ඕගොල්ලෝ කරගෙන යන්නේ ඉස්සලා අහගන්න දැන්. අර සාමාන්‍ය සූත්‍රය හදනකොට ඒ අනුගමනය කරපු පියවර ඔස්සේම ළමයි නැවත යන්න ඕනේ. ඒ ගිහිල්ලා මෙන්න සාධාරණ අවස්ථාව මෙයාගේ බර තියෙනවා පහළට mg මේ කෝණයෙන් ළමයි අපි ඩෙල්ටා තීටා කියලා ගත්තේ මේක දිගනේ l තන්ත්‍රය ආතතිය t ඉස්සෙල්ලා විදිහමයි සංකේත. හැබැයි බලන්න දැන් ඔන්න වැඩිපුර බලයක් මේ අර කලින් අපි ලකුණු කරපු බල දෙකට අමතර බලයක් තියෙනවානේ. මොකද බලය? ප්‍රතිරෝධී බලයද උඩුකුරු තෙරපුමද? නැත්නම් දෙකමද? ළමයි මේ ගාන කියනවා දුස්රාවී නොවන. දැන් මේ වෙනකොට බර්නෝලි මූල ධර්ම එහෙම ඉගෙනගෙන ඔයගොල්ලෝ දුස්රාවී කියන යෙදුම ගැන දන්නවනේ නේ. තරලයක් ඇතුලේ ඝර්ෂණ බල තියෙනවා නම් ඒ කියන්නේ තරලය තුල වස්තුවක් චලනය වෙනකොට ප්‍රතිරෝධී බල තියෙනවා නම් ඝර්ෂණ බල තියෙනවා නම් ඒව තමයි අපි දුස්රාවී බල කියලා කියන්නේ. එහෙනම් දැන් මේ ගානේ කියනවා දුස්රාවී නොවන. එහෙනම් අර ද්‍රවය තුල නැත්නම් ඒ තරලය තුල මෙයා දෝලණය වෙනකොට ප්‍රතිරෝධී බල නැහැ. හැබැයි ළමයි උඩුකුරු තෙරපුම තියෙනවානේ. උඩුකුරු තෙරපුම තියෙනවා. මේ විදිහට සිරස් විහෙලට අපි u කියලා ගමු. ළමයින්ට ඕන්නම් පුළුවන් u ඔය විදිහට තියාගෙනම f සමානයි ma දාලා ස්පර්ශකයේ පැත්තට අපි අර කලින් කරපු පියවර ඔස්සේ යන්න. හැබැයි මම හිතන්නේ ගොඩක් දරුවන්ට ලේසි වෙයි මෙන්න මෙහෙම ගන්න. මේක අනිවාර්ය නෑ මෙහෙම තීද්දිත් ගන්න හදන්න පුළුවන්. දැන් මේ උඩට තියෙන u ළමයි දන්නවනේ පහලට හරවලා මට ඍණ u කියලා මෙන්න මෙතෙන්ටම දාගත හැකිනේ. බලන්න මම වැරදි නෑ නේද කියලා. අර උඩට තියෙන u මම පහලට හරවලා ඍණ u කියලා මෙතෙන්ටම දාගත්තා. ඇයි මම එහෙම කළේ? එතකොට ඔයගලන්ට ලේසි. දැන් අර කලින් අපි ඔප්පු කිරීම කරනකොට ළමයි මේ අවලම්බය මත බල දෙකනේ තිබුණේ. දැනුත් ඒ වගේම බල දෙකක් වගේ ඔයගලන්ට පේන්නේ නේ. මේ mg ඍණ u කියන බලය තනි බලයක් විදිහට ගන්න. එහෙම අරගෙන දැන් අර කලින් කළා වගේ ස්පර්ශකයේ පැත්තට f සමානයි මේ දාලා අහගන්න. ස්පර්ශකයේ පැත්තට f සමානයි මේ දාලා ඔයගොල්ලෝ ඉස්සෙල්ලම මෙයාගේ චලිතය අර සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණයේ ස්වරූපයට ලියා ගන්න ඕනේ. එතන මෙයා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා කියලා අපහු ඔප්පු කරන්න ඕනේ f සමානයි මේ දාලා. ඊට පස්සේ අලුතෙන් ඔයගලන්ට ලැබෙන සමීකරණයෙන් ඔමෙගා වල්ල ගන්න. ඔමෙගා අල්ල ගත්තාම ළමයි අලුත් ආවර්ත කාලය අල්ල ගන්න පුළුවන් නේ. ඊට පස්සේ ඒක අර පැරණි ආවර්ත කාලයත් එක්ක සංසන්දනය කරලා අපි අවසාන උත්තරයට යමු. මේ මූලික වැඩ ටික ඉස්සෙල්ලා පටන් ගන්න. මේ වගේ රූපයක් ඇඳලා පිටපත් කරන්න එපා තනින් කරන්න. මේකේ ස්පර්ශකයේ පැත්තට f සමානයි මේ දාලා මෙයා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා කියනක ඔප්පු කරන්නටක් ගන්න. තනින් කරන්න.
බොඩි බලන්න දෙයක් නැහැ තනියෙන් කරන්න. ස්පර්ශකයේ දෙසර දාන ඉස්සමන එම්මේ. මේ තන්තු ඔස්සේ තියෙන රේඛාව දික් කරපුවාම මෙන්න මේ කෝණය ඩෙල්ටා තීටා. එතන මෙහාට තියෙන සංප්‍රයුක්ත බලය වෙන්නේ mg ඍණ u වාරයක් sin ඩෙල්ටා තීටා නේ. mg ඍණ u වාරයක් sin ඩෙල්ටා තීටා සමානයි ma. උඩුකුරුතරපම වීරෝජී අනුසාරයෙන් ලියන හැටි දන්නවනේ නේ. mg උඩුකුරුතරපම වීරෝජී. තර v කියන්නේ මොකක්ද? වස්තුව නිසා විස්ථාපනය වෙච්ච තරල පරිමාව. ළමයි දන්න දැන් මෙයා සම්පූර්ණයෙන්ම ද්‍රවය තුල ගිල්ලලා තියෙනවා කියලා නේ අපි සලකන්නේ. එහෙනම් විස්ථාපනය වෙන පරිමාව කියන්නේ මෙයාගේ පරිමාවනේ. කොහොමද මෙයාගේ පරිමාව ලියන්නේ? පරිමාව ලියන්නේ ස්කන්ධය ඝනත්වෙන් බෙදලා. ඒතර එයාගේ ස්කන්ධයනේ ළමයි මම m කියලා ගත්තේ. මයාගේ ඝනත්වය සිග්මා කියලා ගත්තා. ඔයගලන්ට කැමති සංකේතයක් ගන්න. මේ අවලම්බ බට්ට හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වය මම සිග්මා කියලා ගත්තා. ළමයිට කැමති සංකේතයක් ගන්න පුළුවන්. ඒතර ස්කන්ධය ඝනත්වයෙන් බෙදපුවාම එයාගේ පරිමාව v රෝ v රෝ ජීවල කවුද රෝ කියන්නේ? වස්තුවේ ඝනත්වෙ නෙමෙයිනේ ද්‍රවයේ ඝනත්වෙනේ. දැන් මේ අවලම්බයේ ගිල්ලලා තියෙන ද්‍රවයේ ඝනත්වය ඒ අවලම්බයේ හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වෙන් 10න් එකක්ලු. එහෙනම් දැන් අවලම්බයේ හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වය මම සිග්මා කියලා ගත්තේ. එහෙනම් 10න් එකයි සිග්මා. හරිද බලන්න. මෙන්න v මෙන්න රෝ g. ඒතර ඩෙල්ටා තීටා කුඩා නිසා මම sin ඩෙල්ටා තීටා වෙනුවට රේඩියන් ඩෙල්ටා තීටා දානවා. ඒ පියවර මම ලිව්වේ නැහැ කලින් මම විස්තර කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේ පියවර ලියන්න. ඩෙල්ටා තීටා කුඩා බැවින් sin ඩෙල්ටා තීටා වෙනුවට රේඩියන් ඩෙල්ටා තීටා දැම්මා. සමානයි ma. බලන්න m අකුර කැපෙනවා මේ. සිග්මත් කැපෙනවා. ළමයි g වලින් 10න් 1යි g ගියාම 10න් 9යි g නේ. 10න් 9යි g. වාරයක් ඩෙල්ටා තීටා රේඩියන් වෙනුවට මම ආදේශ කරනවා x බෙදීම l කියලා. දැන් මම පියවර ටිකක් අඩු කළා. කලින් මම විස්තර සහිතව ලිව්වනේ නේ. මතකනේ අර මෙතෙන්ට s සමානයි r තීටා දාලා. එයාර කලින් කරපු ටික ළමයි. ඒවා පියවරෙන් පියවර මම ලියන්න ගියේ නෑ දැන්. මෙන්න මේ දුරනේ අපි x කියලා ගත්තේ නේ. s සමානයි r තීටා දැම්මහම x සමාන වෙනවා l ඩෙල්ටා තීටාට. x සමාන වෙනවා l ඩෙල්ටා තීටාට. ඒකෙන් මම එකපාර ඩෙල්ටා තීටාව උක්ත කරලා ලිව්වා. x බෙදීම l. මේ උසස් පෙළ පන්තිය මම නිතරම කියලා තියෙනවා පන්තිවලදී. ඔයගලට අමාරු විභාගයක් තියෙන්නේ. අර හැම පියවරම එහෙම ලියලිය නෙමෙයි ටිකක් හිතෙන් ටගල වේගෙන් ඒව කරගන්න පුළුවන් විය යුතුයි. ඔයගලගේ බලාපොරොත්තු මට්ටම මේකනේ. එතකොට ඩෙල්ටා තීටා කියන එක ලියන්න එකපාර x බෙදීම l. මෙර ඡාප දිග අරෙන් බෙදලා කෝණය ලබා ගත්තනේ. සමානයි. දැන් මේක අර සරල අනුවර්තී චලිතේ ලාක්ෂණික සමීකරණ විදියට ලියමු. බලන්න මේ 9යි g බෙදීම 10යි l කියන මේ සෙට් එක නියතනේ. මේ x. එහෙනම් මම මේක ලියනවා මෙහෙම. හරිද බලන්න. a සමානයි 9යි g බෙදීම 10යි l වාරයක් x. දැන් මෙතෙන්ට ආවට පස්සේ ළමයින්ට කියන්න පුළුවන් a හා x හි දිශා ප්‍රතිවිරුද්ධ බැවින් ඒවා අපි කලින් දැක්කා. ත්වරණයේ තිබුණේ එක පැත්තකට ඊට විරුද්ධ පැත්තට තමයි x කියන දුර මැනලා තිබුණේ. ඒව කෙලිම ලියන්න. a හා x හි දිශා ප්‍රතිවිරුද්ධ බැවින්. a හා x හි දිශා ප්‍රතිවිරුද්ධ බැවින්. එහෙනම් අපි ඔන්න ඍණ ලකුණ දානවා. a සමානයි ඍණ 9යි g බෙදීම 10යි l වාරයක් x. දැන් ළමයින්ට පේනවා මේ තියෙන්නේ සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණයක්. එහෙනම් මේ දැන් දෙවෙනි අවස්ථාවේදීත් අර ද්‍රවය තුල ගිල්ලලා දෝලණය කරනකොටත් මෙයා සරල අනුවර්තී චලිතයේ කියදෙනවා කියන එක තහවුරු වෙනවා. කවුද බලන්න ඔමෙගා හැටියට ඉන්නේ? ත්වරණය උක්ත කළාට පස්සේ x ගේ සංගුණකයේ විශාලත්වයේ වර්ගමූලය ගිය සතියේ කතා කරපුවා. එහෙනම් කවුද මේක ඔමෙගා හැටියට ඉන්නේ? 9යි g බෙදීම 10යි l වල මූලය නේ. මෙන්න ඔමෙගා. දැන් ඔමෙගා දන්නව නම් අලුත් ආවර්ත කාලය ලියමු. මම ඒක t dash කියලා ගත්තා. t කියන්නේ 2 5 බෙදීම ඔමෙගා නේ. මම එකපාර ලියන්න. බෙදීම ඔමෙගා.
ඉතින් මේකෙන් බෙදනකොට ළමයි උඩයට මාරු වෙනවනේ. ඒක එකපාර ලියන්න. 10යි L බෙදීම 9යි G. මේක 2. මේක 2. මෙන්න අර දුස්රාවී නොවන මාධ්‍ය තුල ගිල්ලලා වස්තුව දෝලනය කරද්දී අවලම්බය දෝලනය කරද්දී එයාගේ ආවර්ත කාලය ලබා දෙන ප්‍රකාශනයක් අපි හැදුවා. 2.5 වාරයක් 10යි L බෙදීම 9යි G ගේ මූලය. හැබැයි මේ උත්තරය දැන් අපෙන් අහලා තිබුණේ ඒ නව ආවර්ත කාලය කීයද කියලා නව ආවර්ත කාලය සඳහා ප්‍රකාශනයක්. හැබැයි උත්තරේ මෙහෙම තියන්න බෑනේ. මොකද අපිට ගානේ දීලා තිබුණේ T කියන අගය. ඒ කියන්නේ ගිල්ලන්න කලින් ආවර්ත කාලය දීලා තිබුණේ. එහෙනම් ඒ කලින් දීලා තීච ආවර්ත කාලය ඇසුරින් තමයි උත්තරේ තියන්න ඕනේ නේ. ඒ වැඩේ අපිට කරන්න පුළුවන් මේ සමීකරණ දෙක බෙදලා මම මෙතෙන්ට එන්නම් බලන්න. මේ තියෙන අර ගිල්ලන්න කලින් ආවර්ත කාලය ලබා දෙන සමීකරණේ නේ. මම මෙතනම ලියා ගන්නම් T dash වලට ආපු එක. මොකද T dash වලට ආවේ 2.5 10යි L බෙදීම 9යි G වල මූලය නේ. මේක 2. දැන් මේ දෙක එකිනෙක බෙදන්න. දෙක බෙදමු එකෙන් තනින් කරන්න සුළු කිරීම. 2 එකෙන් බෙදන්න T dash බෙදීම T සමානයි 2.5 කැපිලා යනවා L අකුර කැපිලා යනවා G කැපිලා යනවා මොකද එන්නේ 10 බෙදීම 9 මූලය හරිද බලන්න. එහෙනම් මෙන්න මට අවසාන උත්තරය ලැබෙනවා ළමයි T dash සමානයි මූල 10 9 මූලය 3යිනේ වාරයක් හරස් ගුණිතෙන් T. දැන් බලන්න මේ උත්තරේ මම ඉදිරිපත් කරලා තියෙන්නේ ගානේ දීලා තියච්ච දත්තය ඇසුරින් ගානේ දීලා තියච්ච දත්තය තමයි T. මෙන්න එහෙනම් අපි ගැටලුව විසඳුවා නව ආවර්ත කාලය මූල 10 බෙදීම 3 වාරයක් T ට සමානයි. T කිව්වේ අර පැරණි ආවර්ත කාලය. හරි. දැන් ගාන හැදුවා. ළමයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලියන එක නතර කළා හොඳ කල්පනාවෙන් මේ ටික අහගන්න. මෙතන තියෙනවා පොඩි ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ මේ જાතිය ගැටලුවක් සාමාන්‍යයෙන් ඕගලන්ට දෙන්නේ මේ જાතිය ගානක් සාමාන්‍යයෙන් ඕගලන්ට දෙන්නේ බහුවර්ණ ප්‍රශ්නයක් විදිහට. දැන් පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. දැන් MCQ එකක් අපි විනාඩි 2කින් විතර හදන්න ඉපේ. දැන් මේ විදිහට රූප සටහන් ඇඳලා මෙයාට F සමාන MA දාලා එයා සරල නුවර්තීය චලිතයක යෙදෙනවා කියලා මෙහෙම ඔප්පු කරලා මේ ඊළඟ එතනින් ඔමෙගා හොයලා ආවර්ත කාලය හොයලා ඔහොම මේ ගාන හදන්න තියාගත්තොත් ළමදන මේක බහුවර්ණයක් වෙන්නේ නැහැ නේ බහුවර්ණ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. හැබැයි දැන් ඇත්තටම මේ જાතිය ගානක ඇතුලේ මොකක්ද වෙන්නේ කියන එක ඔයගොල්ලෝ දැක්කා. අපි හරියට සිද්ධාන්ත වලට අනුකූලව ඒ චලිතය විග්‍රහ කළා මේ උත්තර අරගත්තේ. හැබැයි දැන් මේ වගේ ගණන් විභාගෙදී බහුවර්ණ ප්‍රශ්න හැටියට ලැබෙනකොට මේවා කෙටියෙන් හදන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් අපිට හොඳයිනේ. එසා දැන් මම මේ જાතියේ ගානක් අඩු පියවර ප්‍රමාණයකින් හදන්න පුළුවන් කෙටි ක්‍රමයක් කියලා දෙනවා. හැබැයි ළමයි කෙටි ක්‍රමයට යන්න කලින් අපි විස්තරාත්මකව මොකද වෙන්නේ කියලා හරියට තේරුම් අරගෙන මේ ගැටලුව විසඳලා තියෙනවා. දැන් මේ කියලා දෙන්නේ කෙටි ක්‍රමයක්. හරි. දැන් බලන්න මේ જાතියේ ගානක් හදන්න පාවිච්චි කරන්න පුළුවන් කෙටි ක්‍රමය මොකක්ද කියලා. ඔබ කල්පනාවෙන් අහගන්න. පොඩ ළමයි දන්න සංසිද්ධියකින් අපි කතා පටන් ගමු. උත්තෝලකයක් ලිෆ්ට් එකක් ඇතුලේ ඉන්න පුද්ගලයෙකුගේ මේ බර කිරණ අවස්ථාවකදී ලිෆ්ට් එකේ ත්වරණය මත මෙයාගේ බර අඩු වැඩි වෙනවාය කියන කාරණය පෙන්눔 කරන බර අඩු වැඩි වෙනවාය කියන කාරණය බොහොම ජනප්‍රිය ගැටලුවක් යාන්ත්‍ර විද්‍යාවේදී ඔයගොල්ලෝ හැමෝම ඉගෙනගෙන තියෙනවා. ළමයට මතක ඇති මේ ලිෆ්ට් එක ත්වරණයකින් ඉහළට යන අවස්ථාවකදී මෙයාගේ බර වැඩියෙන් පෙන්නනවානේ. එයා තරාදියක් උඩ හිටගෙන හිටියොත් එයාගේ බර වැඩියෙන් පෙන්නනවා. ඒ වගේම ලිෆ්ට් එක ත්වරණයකින් පහළට යන අවස්ථාවකදී මෙයාගේ බර අඩුවෙන් පෙන්නනවා. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා ඇත්තටම බර අඩු වෙන්නේ වැඩි වෙන්නේ මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව අඩු වැඩි වීම නිසා. හැබැයි කෙනෙකුට මේක මෙන්න මෙහෙමත් විග්‍රහ කරන්න පුළුවන් නේද කියලා හිතන්න. දැන් අපි තුමු මෙයාගේ බර අඩු වෙනවා. ලිෆ්ට් එක ගමන් කරනකොට මෙයාගේ බර අඩුවෙන් පෙන්නනවා.
දැන් මේ බර අඩුවෙන් පෙන්නනවා කියන එක කෙනෙක්ට විග්‍රහ කරත හැකි. ඇයි බර අඩු උනේ? අපි කියනවා ගුරුත්වජ ත්වරණය අඩු වෙච්ච නිසා. ගුරුත්වජ ත්වරණය අඩු වෙච්ච නිසා. දැන් ඇත්තටම මේ ප්‍රදේශයට බලපාන ගුරුත්වජ ත්වරණය මුකුත් වෙනස් වුණේ නැහැ. හැබැයි කෙනෙකුට මේක මෙහෙම ඕනනම් කියත හැකිනේ නේ. දැන් මෙයාගේ බර ලිෆ්ට් එක ත්වරණයකින් පල්ලෙහාට යනකොට මෙයාගේ බර අඩුවෙන් පේනවා. එතකොට මේ බර අඩුනේ ඇයි කියලා අපෙන් ඇහුවොත් අපි ඒක විස්තර කරනවා. මෙයාට දැනෙන ගුරුත්වජ ත්වරණය අඩුවීම නිසා තමයි බර අඩු උනේ. ළමයි කෙනෙකුට දැනෙනවා යයි සැලකිය හැකි ගුරුත්වජ ත්වරණයට අපි කියනවා සඵල ගුරුත්වජ ත්වරණය කියලා. කෙනෙකුට දැනෙනවා යයි සැලකිය හැකි ගුරුත්වජ ත්වරණයට අපි කියනවා සඵල ගුරුත්වජ ත්වරණය කියලා. right. දැන් මේ සරල අවලම්බයක ආවර්ත කාලය පිළිබඳ සූත්‍රයේත් ඔයගොල්ලෝ දන්නවනේ G අකුරක් තියෙනවනේ. ගුරුත්වජ ත්වරණය නියෝජනය කරන පදයක් තියෙනවනේ. සමහර ගැටලුවලදී මෙන්න මේ ගුරුත්වජ ත්වරණය ඔය සඵල ගුරුත්වජ ත්වරණය කියන අදහසින් අපිට හිතන්න පුළුවන්. මොකද්ද සඵල ගුරුත්වජ ත්වරණය කියන්නේ? අවලම්බයට දැනෙනවා යයි සැලකිය හැකි ගුරුත්වජ ත්වරණය. ඉතින් ඒක තේරුම් ගන්න. මේ ජීවලාගය අපි හිතනවා සඵල ගුරුත්වජ ත්වරණය. හැබැයි දැන් මේ සඵල ගුරුත්වජ ත්වරණය කියන සංකල්පය හැම ගානකටම ඇප්ලයි කරන්න බෑ. පොඩ කතාව අහගෙන ඉන්න මම ඉස්සරහට එනකොට කියන්නම් මොනවාද සීමාවන්. කොයි වගේ ගණන් වලටද සඵල ගුරුත්වජ ත්වරණය කියන අදහස පාවිච්චි කළ හැක්කේ? මොන වගේ ගණන් වලදීද ඒක පාවිච්චි කරන්න බැරි කියන එක මම පැහැදිලිව කියනවා. එතකොට ළමයි සමහර ගණන් වලදී මේ ගුරුත්වජ ත්වරණය අපි කියනවා සඵල ගුරුත්වජ ත්වරණය කියලා. ඒ කියන්නේ අර අවලම්බයට දැනෙනවා යයි සැලකිය හැකි ගුරුත්වජ ත්වරණය. දැන් ඔය සඵල ගුරුත්වජ ත්වරණය හොයාගන්න සරල ක්‍රමයක් මම කියන්න හදන්නේ. හොඳට අහගන්න මේ ක්‍රමයයි වැදගත්. ක්‍රමය ඉගෙන ගත්තට පස්සේ ටක් ගාලා ඒක ඇප්ලයි කරලා අපිට ගණන් වේගෙන් හදන්න පුළුවන්. අහගන්න. ළමයි සඵල ගුරුත්වජ ත්වරණය ගැන කතා කරනකොට ඔයගොල්ලෝ මෙහෙම හිතන්න පුරුදු වෙන්න. අවලම්බය මෙන්න මේ වගේ දුනු තරාදියකින් එල්ලලා තිබුණා කියලා හිතන්න. අවලම්බය මේ වගේ දුනු තරාදියකින් එල්ලලා තිබුණා කියලා හිතන්න. හැබැයි මතක තියාගන්න මේ උපක්‍රමයක් මම කියලා දෙන්නේ. මේ උපක්‍රමය තුලදී ළමයි දෝලණය කරන්නේ නැහැ මෙයාව. මේ කෙටි ක්‍රමයක් නේ කියලා දෙන්නේ. එතකොට දුනු තරාදියකින් අවලම්බය එල්ලලා තිබුණා කියලා හිතන්න. දැන් මේකේ බල ටික ලකුණු කරමු. බර. මම සටහන ලියන්න දෙන්නම් ඉස්සලා අහගෙන හොඳට තේරුම් ගන්න. මොකද මේක ටිකක් කල්පනාවෙන් තේරුම් ගත යුතු තැනක් නිසා. මම කලින් ළමයිට කිව්වා දෝලන හා තරංග පාඩමේ ආලෝකයේ කොටස සාපේක්ෂව ලේසි. තරංග කොටස සාපේක්ෂව අමාරුයි. හැබැයි තරංග කොටසත් විභාගයට දැනගන්න ඕනි. ඉතින් එතකොට අපිට මේවා මේ මග හරිමින් ඉන්න බැහැනේ. අනිවාර්යෙන් අපිට මේවට මුහුණ දෙන්න වෙනවා. මොකද ලේසි දේවල් හැමෝටම පුළුවන්. සංකීර්ණ පැටලිලි සහගත දේවල් තමයි මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනි. ඒක නිසා කල්පනාවෙන් අහගෙන මේ සියුම් තැන් සියුම් කරුණු තේරුම් ගන්න ඔයගොල්ලෝ මහන්සි වෙන්න. right. එතකොට මොකද මම කිව්වේ? සඵල ගුරුත්වජ ත්වරණය හොයන අවස්ථාවකදී ඔයගොල්ලෝ පාවිච්චි කරන උපක්‍රමය දැන් මේ කියලා දෙමින් ඉන්නේ. වැඩේ අල්ලගත්තට පස්සේ ටකල ගණන් හදලා හැකි. ළමයි හිතන්න මේ අවලම්බය දුනු තරාදියකින් එල්ලලා තිබුණා කියලා. හැබැයි දෝලණය කරන්න එපා. එල්ලලා තිබුණා එච්චරයි. ඊළඟට දැන් මෙයාගේ බලට මම ලකුණු කරනවා. mg ආතතිය t. මතකනේ අර උඩුකුරු තෙරපුම කියන බලයක් තියෙනවනේ මෙයා මතනේ. දැන් අපි විසඳන ගැටලුවේ ළමයි මෙයා මේ ද්‍රවයක නැත්නම් තරලයක ගිල්ලලානේ තිබුණේ. ඒතර උඩුකුරු තෙරපුම කියන බලයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ වගේ දුනු තරාදියක පාඨාංකය තීරණය කරන්නේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඔය බර එල්ලන කොක්කේ ආතතිය කියලා. මේ බර එල්ලන කොක්කේ ආතතිය මගින් තමයි මේ වගේ දුනු තරාදියක පාඨාංකය තීරණය කරන්නේ. එතකොට දුනු තරාදී පාඨාංකය t. දැන් බලන්න මෙයාගේ බල සමතුලිතතාවය ගත්තොත් මම කියවනේ මේක දෝලණය කරන්න එපා. එතකොට මෙයාගේ බල සමතුලිතයි. බල සමතුලිතතාවය ගත්තොත් t ධන u ළමයි දන්නවා mg ට සමානයි. එහෙනම් t සමාන වෙන්නේ කාටද? mg ඍණ u ටනේ. t සමාන වෙන්නේ mg ඍණ u ට. at මනේ මෙතන තියෙන්නේ. එහෙනම් මේ t සමාන වෙනවා කාටද? mg ඍණ u ට. දැන් ඔන්න ඇත්තටම වෙලා තියෙන දේ තමයි
මේ වගේ අවස්ථාවකදී මේ තරාදි පාඨාංකය ළමයින්ට පේනවා ඇති වස්තුවේ ඇත්ත බරට වඩා අඩුයිනේ. දැන් මේ උඩුකුරු තරපම නොතිබුණා කියලා හිතන්න. උඩුකුරු තරපම නොතිබුණොත් මොකද වෙන්නේ? කෙලින්ම t කියන එක mg ට සමාන වෙනවා. උඩුකුරු තරපම ඇවිල්ලා මොකක්ද කළේ? මේ වස්තුවේ බර අඩුවෙන් පෙන්නනවා. මේ වස්තුවේ බර අඩුවෙන් පෙන්නනවා. මේක මෙහෙම කල්පනා කරන්න. ළමයි දැන් ඔන්න වස්තුව මෙතනින් එල්ලලා තිබුණා. තරාදි පාඨාංකයක් තිබුණා. ඒතර අපි කියනවා මේ වස්තුවේ බර මේ තරාදි පාඨාංකයෙන් පෙන්නනවා. එකපාරට හිතන්න මේක ද්‍රවයක ගිල්ලනවා. ඒ ද්‍රවය අපිට ඇහැට පේන්නේ නැහැ කියලා බොරුවට හිතන්න. ඒතර ද්‍රවයේ ගිල්ලන්න කලින් අපි වස්තුව දිහා බැලුවා. ඒ වස්තුව තරාදියෙන් එල්ලලා තිබුණා. තරාදි පාඨාංකයක් තිබුණා. දැන් එකපාරට මේක ද්‍රවයක ගිල්ලනවා. ද්‍රවය අපිට පෙවුන්නේ නැහැ. හැබැයි දැන් ද්‍රවයේ ගිල්ලපු නිසා උඩුකුරු තරපම ඇවිල්ලා මොකද උනේ? තරාදි පාඨාංකය අඩු වුණා. බරට වඩා අඩු වුණා. දැන් අපි තරාදිය දිහා බලන් ඉන්නවා. දැන් ඔන්න හිතන්නේ ඉස්සෙල්ලා නිව්ටන් 50යි කියලා තිබුණා. දැන් එකපාරට මේක නිව්ටන් 40 වුණා. හැබැයි මේක අර ද්‍රවයේ ගිල්ලුවා කියලා අපිට පේන්නේ නැහැ. ද්‍රවයේ පේන්නේ නැහැ කියලා බොරුට හිතන්න. දැන් එතකොට අර නිව්ටන් 50 තීච්ච බර නිව්ටන් 40ට අඩු වුණාම කොහොමද මේක කෙනෙක් විස්තර කරන්නේ? ඒ කෙනා කියනවා මේ වස්තුවට බලපාන ගුරුත්වජ ත්වරණය අඩු වුණා. මේ වස්තුවට බලපාන ගුරුත්වජ ත්වරණය අඩු වෙච්ච නිසා තමයි 50 තීච්ච බර 40ට බැස්සේ. අර බරේ අඩුවීම අපි විග්‍රහ කරනවා ගුරුත්වජ ත්වරණය අඩුවීමක් විදිහට. මේක තේරුම් ගන්න. ඒ වගේ තමයි දැන් මෙතනදී ඔන්න අපි දන්න ඇත්ත කාරණේ මේකනේ. උඩුකුරු තරපම ඇවිල්ලා තන්තුවේ ආතතිය අඩු කළා. මෙයා නොතිබුණා නම් තන්තුවේ ආතතිය mg ට සමානයි. දැන් මෙයා ඇවිල්ලා තන්තුවේ ආතතිය අඩු කළා. ඒ නිසා තමයි මේ තරාදි පාඨාංකය අඩු වුනේ. එතකොට මේ තරාදි පාඨාංකය අඩුවීම අපි විග්‍රහ කරන්නේ හරියට මෙතන ගුරුත්වජ ත්වරණය අඩුවීමකින් සිද්ධ වුණා කියලානේ නේ. එතකොට දැන් මේ අවලම්බයට දැනෙනවාය කියලා අපි සලකනේ අලුත් ගුරුත්වජ ත්වරණයටනේ ළමයි සඵල ගුරුත්වජ ත්වරණය කියන්නේ. සඵල ගුරුත්වජ ත්වරණය හොයාගන්න අපි කරන උපක්‍රමය තමයි මෙන්න මේ t කියන අගය mg dash කියලා අලුත් අගයකට සමාන කරනවා. මේ තරාදි පාඨාංකය බර පෙන්නනවා. හැබැයි දැන් බර අඩු වුණා. ඇයි බර අඩු වුනේ? g වෙනස් වෙච්ච නිසා. එහෙනම් මේ අලුත් තරාදි පාඨාංකය mg dash කියලා අගයකට අපි සමාන කරනවා. එතකොට mg dash සමානයි mg ඍණ u. මෙතනින් මට ලැබෙනවා g dash ගේ අගය. මෙතනින් මට ලැබෙනවා g dash ගේ අගය. මේ බලන්න මම g dash ගේ අගය හොයා ගන්නවා mg dash mg ඍණ u. මොකද උඩුකුරු තරපම v rho g. මොකද විස්ථාපිත පරිමාව? මෙයාගේ පරිමාවමයි සම්පූර්ණයෙන් ගිල්ලලා තියෙන නිසා මොකද මෙයාගේ පරිමාව? ස්කන්ධයේ බෙදීම ඝනත්වය. තර ස්කන්ධයේ ඝනත්වයෙන් බෙදුවා එයාගේ පරිමාව මෙන්න v rho. ද්‍රවයේ ඝනත්වය වස්තුවේ ඝනත්වයෙන් 10න් එකයි. මේ අර ගානේ තියෙන කොටස් ටික දාන්නේ. තර 10න් එකයි සිග්මා g. සිග්මා කොරයින් උනා m කැපිලා ගියා. මෙතනින් එනවා g dash කියන්නේ g ඍණ 10න් එකයි g. ඒ කියන්නේ 10න් 9යි g. ළමයි මේ අවලම්බයට බලපානවායයි සැලකිය හැකි ගුරුත්වජ ත්වරණය. ඒ කියන්නේ සඵල ගුරුත්වජ ත්වරණය මං හොයාගෙන තියෙනවා 10න් 9යි g. දැන් මං සරල අවලම්බයේ ආවර්ත කාලයේ සූත්‍රයට යනවා. t = 2.5 මූල l බෙදීම g. නව ආවර්ත කාලයේ මම ලියන්නේ t dash 2.5 l බෙදීම අලුත් ගුරුත්වජ ත්වරණය g dash. මෙතන දාන්නේ g dash. g dash වලට අපු මෙයාගේ ආදේශ කරන්න. මොකද දෙන්නේ? t dash සමානයි 2.5 l බෙදීම g dash කියන්නේ කවුද? 9යි g බෙදීම 10. 9යි g බෙදීම 10. යට තියෙන 10 ළමයි මෙතෙන්ට එන උඩට එනවා. මෙන්න දෙවෙනි සමීකරණය. ළමයි අපි කලින් මේ ගැටලුව ඇත්තටම මොකද වෙන්නේ කියලා සලකලා දීර්ඝ වශයෙන් පියවර ඔස්සේ ගිහිල්ලා හැදුවා. ඔයගලන්ට මතකද එහෙම හදපුවාම අර අවලම්බය සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා කියලා ඔප්පු කරලා ඒකෙන් ඔමෙගා හොයලා ඒකෙන් ආවර්ත කාලය ලබා ගත්තාම ආව සමීකරණයම තමයි ළමයි මේ තියෙන්නේ. හරිද බලන්න? සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා කියලා ඔප්පු කරලා ඒකෙන් ඔමෙගාව හොයලා ඒකෙන් ආවර්ත කාලය හොයපුවම ලැබෙන සූත්‍රයම තමයි මේ තියෙන සමීකරණයම තමයි මේ තියෙන්නේ. අපි අඩු පියවර සංඛ්‍යාවකින් මේක ලබා ගත්තා. ඇත්තට මට මෙතන වෙලා ගියේ මේ අලුත් සංකල්පය ඔයගලන්ට කියලා දෙන්න කියන එක තේරුම් ගන්න. සංකල්පය දන්න කෙනෙක් ඇත්තට මේ රූප ඇඳ ඉන්නේ
සංකල්පයේ දන්න කෙනෙක්ට ටක් ගාලා මෙන්න මේ පියවර ටික ඔස්සේ ගිහිල්ලා ඔය සපල ගුරුත්වජ ත්වරණය කියන අගය ටක් ගාලා හොයා ගන්න පුළුවන්. නැවත සෑම දරුවෙක්ම අනිත් වැඩ සේරම නතර කළා මේ වැදගත් ගැටලුවේ කෙටි ක්‍රමයට අවධානය දෙන්න. මම එකපාරක් කියන්න හදන්නේ. මොකද මේවා අනිවාර්යයෙන්ම විභාගෙදී අහනවා බහුවර්ණ ප්‍රශ්න විදිහට. ඒතර අපිට අර දීර්ඝ පියවර ඔස්සේ ගිහිල්ලා ගණන් හදන්න වෙලා නැහැ. අවලම්බයට දැනෙනවායයි සලකනු ලබන ගුරුත්වජ ත්වරණයට අපි කියනවා සපල ගුරුත්වජ ත්වරණය. හරිනේ. සපල ගුරුත්වජ ත්වරණය අපි විධිමත් සටහනක් ලියමු පස්සේ. කාරණේ අහගන්න. සපල ගුරුත්වජ ත්වරණය සෙවීම සඳහා කුමක්ද කරනු ලබන්නේ? මෙන්න උපක්‍රමය. අවලම්බය දුනුතරාදියකින් එල්ලුවා කියලා හිතන්න. හැබැයි දෝලනය කරන්නේ නැහැ. අවලම්බය දුනුතරාදියකින් එල්ලුවා කියලා සලකලා මෙතන තියෙන බල ඇසුරින් දුනුතරාදි පාඨාංකය ලියන්න. හරි යාන්ත්‍රික ක්‍රමයක් මේක. ක්‍රමයට පුරුදු වෙන්න. මෙයා අවලම්බය දුනුතරාදියකින් එල්ලුවා කියලා සලකන්න. එතන බල සමතුලිතතාවය සලකලා දුනුතරාදි පාඨාංකය ලියන්න. ඒ දුනුතරාදි පාඨාංකය නිතරම සමාන කරන්න mg' කියලා අගයකට. එතනින් ලබා ගන්න g' කියන අගයට තමයි ළමයි ඔය සපල ගුරුත්වජ ත්වරණය කියලා කියන්නේ. පැහැදිලිනේ? ඒතර මේ ගානේදී මෙයාගේ බල සමතුලිතතාවය ගත්තාම t සමාන උනේ mg ඍණ u ට t වෙනුවට mg' ඔන්න ඕක තමයි උපක්‍රමේ. ඒ නව දුනුතරාදි පාඨාංකය නිතරම mg' කියන අගයකට සමානයි කියලා ගන්න. නව දුනුතරාදි පාඨාංකය නිතරම mg' කියලා අගයකට සමානයි කියලා ගන්න. එතනින් g' හොයාගන්න. එතකොට mg' සමාන mg ඍණ u උඩුකුරු තරපම අපි සුපුරුදු විදිහට ලිව්වා v g දාලා. එතනින් මට ඔන්න g' වල අගය ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ g' වල අගය ආදේශ කළා තමයි අර සම්මත සූත්‍රයට g' වල අගය ආදේශ කළා තමයි නව ආවර්ත කාලය පිළිබඳ සූත්‍රය අපි ලබා ගන්න. මෙතනින් එහාට මේ ගාන නැවත අපි හදන්න ඕනේ නැහැ නේ. මොකද මේ දෙවෙනි සමීකරණය ලබා ගත්තට පස්සේ ළමයින්ට මතකද අර 1යි 2යි සමීකරණ දෙක බෙදලා මේ t' කියන එක අර කලින් t ආවර්ත කාලයේ t ඇසුරින් අපි හෙව්වා. ඒ ටික අපි එකපාරක් කරපු නිසා මෙතෙන්ට ආවට පස්සේ ගාන නතර කරන්න පුළුවන්. right. කෙටි ක්‍රමය කියලා ලියන්නකෝ. කෙටි ක්‍රමය කියලා ලියලා මේ සමීකරණ ලියන්න. t සමානයි 2.5 මූල l බෙදීම g. t සමානයි 2.5 මූල l බෙදීම g. මෙයා සපල ගුරුත්වජ ත්වරණය කියලා නම් කරන්න. සපල ගුරුත්වජ ත්වරණය කියලා නම් කරන්න. right. මෙහෙම ලියන්න. අවලම්බයට දැනෙනවායයි සැලකිය හැකි. අවලම්බයට දැනෙනවායයි සැලකිය හැකි ගුරුත්වජ ත්වරණය අවලම්බයට දැනෙනවායයි සැලකිය හැකි ගුරුත්වජ ත්වරණය සපල ගුරුත්වජ ත්වරණය ලෙස හැඳින්වේ. සපල ගුරුත්වජ ත්වරණය ලෙස හැඳින්වේ. අලුත් පිළිග ලියන්න. සපල ගුරුත්වජ ත්වරණය වරහන් තුලින් g' කියලා දාන්න. සෙවීමේදී පහත දැක්වෙන උපක්‍රමය භාවිත කළ හැකිය. පහත දැක්වෙන උපක්‍රමය භාවිත කළ හැකිය. උපක්‍රමය තමයි අවලම්බය මේ දුනුතරාදියකින් එල්ලුවා කියලා හිතන එක. රූපය අඳින්න. රූපය ඇඳලා මේ විදිහට සටහන හදන්න. ඒ හදන අතරම නැවතත් මොකද්ද මේ වෙන්නේ කියලා තේරුම් ගන්න. මෙයාගේ බාර mg තන්තුවේ ආතතිය t උඩුකුරු තරපම u. දෝලනය කරන්නේ මේ කෙටි ක්‍රමයේදී ළමයි දෝලනය කරන්නේ එල්ලනවා විතරයි. යා වේගෙන් හදන්න සටහන. මෙයාගේ බල සමතුලිතතාවය ගත්තාම t සමානයි mg ඍණ u ඒවා ඔයගොල්ලෝ දාන්න පියවර.
ඒතර දුනුතරාදි පාඨාංකයේ t සමාන වෙන්නේ mg ඍණ u ට නේ. t සමාන වෙන්නේ mg ඍණ u ට. රයිට්. ඒතර නිතරම කරන්නේ ඔන්න උපක්‍රමයේ මතක තියාගන්න. ඒ නව දුනුතරාදි පාඨාංකය ලියන්න ළමයි mg dash කියලා. නව දුනුතරාදි පාඨාංකය ලියන්න mg dash කියලා. ඒ g dash කියන අගයට තමයි සඵල ගුරුත්වාකර්ෂණ ත්වරණය කියන්නේ. පිටපත් කිරීම නෙමෙයි තේරුම් ගන්න. mg dash සමාන mg ඍණ උඩුකුරු තරපම සාමාන්‍ය විදිහට ලියන්න v g වලින්. විස්ථාපිත පරිමාව වස්තුවේ පරිමාව කියන්නේ ස්කන්ධ බෙදීම ඝනත්වය, රෝ කියන්නේ ද්‍රවයේ ඝනත්වය, වස්තුවේ ඝනත්වයෙන් 10න් එකයි මේ ගන්න හැටියට g. සිග්මා කැපෙනවා, m අකුර කැපෙනවා. g dash සමානයි g ඍණ 10න් එකයි g. તો g ගෙන් 10න් එකයි g ගියාම 10න් 9යි g. දර අවලම්බය මේ ද්‍රවය තුල ගිල්ලලා දෝලණය කරන අවස්ථාවේදී ඒ නවාවර්ත කාලය හොයන්න අපි පාවිච්චි කරන g අගය තමයි ළමයි මේ අපි හදාගත්තේ. ඒක දැන් සූත්‍රයට ආදේශ කරන්න. t සමානයි 2.5 මූල l බෙදීම g. t සමානයි 2.5 මූල l බෙදීම g. එතකොට g වෙනුවට g dash තමයි ආදේශ වෙන්නේ. තේරුම් ගන්න ලියන්න. g dash කියන්නේ g බෙදීම නැත්නම් 9යි g බෙදීම 10. ඒක මෙතන ආදේශ කරන්න. g dash 9යි g බෙදීම 10. 10 ඉලක්කම උඩට එනවා. right. මේ අර අපි කලින් ලබාගත්ත දෙක කියන සමීකරණයමයි මෙතෙන්ට ආවහම ඇති. මෙතනින් එහාට කරන සුළු කිරීම අපි කලින් කළා තියෙනවා. එමනම් දෝලන හතරංග දෙවෙනි දවසේ දෙවෙනි කොටසේ වැඩ මෙතනින් ඉවර වෙනවා. ඊළඟට ඔයගලන්ට පුළුවන් තුන්වෙනි කොටසත් එක්ක සම්බන්ධ වෙන්න. තුන්වෙනි කොටසෙදිත් අපි මේ අවලම්බය සම්බන්ධ කතාව තව ටිකක් ඉස්සරහට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.